ආයුබෝවන් සුබ උදෑසනක් දරුවෝ හැමදෙනාටම පුතේ අද සාදරෙන් පිළිගන්නවා අපේ A level ICT පන්තියට. ඉතින් පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාඩම් කොටසක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයක්. මොකද අපි දන්නවා අපි කොච්චර දේවල් ඉගෙන ගත්තත් කොච්චර සිද්ධාන්ත ඉගෙන ගත්තත් අපිට අවසන් මොහොතේදී ප්‍රශ්න පත්‍රයකට ගිහලා පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා ප්‍රශ්න පත්‍ර සිදු කරන එක පුතේ ඉතාමත් වැදගත්. අසාමාන්‍යයෙන් විභාගයට යන දරුවෙක් අවම පේපර් 50ක්වත් කරලා තියෙන්න ඕනේ එක් විෂයකින් විභාගයට මුහුණ දෙන්න කලින්. ඉතින් ඒ නිසා ICT විෂය වගකීම මම ගන්නවා. පුතාලා විභාගයට යන්න කලින් පුළුවන් උපරිමයෙන්ම මාර්ගගතව මම ප්‍රශ්න පත්‍ර රාශියක් ආවරණය කරන්න බලාපොරොත්තු වැඩ කටයුතු ටික කරන් යනවා. ඉතින් ඒ යටතේ මම පුතාලට පසුගිය දවසක පුතාලගේ ගෲප් එකට දැම්ම පේපර් එකක් දරුවෝ කිහිප දෙනෙක් මට ඒකට කරලා උත්තරත් එවලා තිබ්බා. නමුත් සමහරක් දරුවෝ මං හිතනවා තාමත් කරලා මට එවලා තිබ්බේ නැහැ. සමහරක් විට ඔයාලගේ කම්මැලිකම හරි එහෙම නැතිනම් දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. අපි ප්‍රශ්න ටික දැන් සාකච්ඡා කරන්න පටන් ගමු. අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අහනවා. පුතේ ඔයාලා දන්නවා. මං කිව්වා. දැන් අපි මොඩල් පේපර්ස් කිහිපයකුත් කරා. ඒ කරපු හැම පේපර් එකකම ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සෑම එකකම ගොඩක් වෙලාවට පුතේ මුල් ප්‍රශ්න කිහිපය නිර්මාණය කරලා තියෙන්නේ පුතේ මොන පාඩමෙන්ද දෙවනි ඒකකින්. ඒ කියන්නේ අපේ පරිගණකය හඳුනා ගනිමු. පරිගණකයේ ඉතිහාසය සම්බන්ධයෙන් තමයි පළවෙනි ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුව බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතාලගෙන් ලෝක ප්‍රථම ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක පරිගණකය වශයෙන් සලකනු ලබන්නේ කුමක්ද කියලා. මේකට මට උත්තරේ පුළුවන් නම් රිප්ලයි කරන්න බලන්න. උත්තරාංක කීයද කියලා ඉක්මනින් රිප්ලයි එකක් දෙන්න බලන්න. පුතාලා මට රිප්ලයි කරන්න. හරි. පිළිතුරු අංක 2 කියලා කියනවා. අපි බලමු. පුතේ විශ්ලේෂණ යන්ත්‍රය කියලා කියන්නේ අපි ඇනලිටිකල් එන්ජින් එකට. එතකොට ඇනලිටිකල් එන්ජින් එක නිර්මාණය කරන්නේ චාල්ස් බැබේජ්. එතකොට මේ ඇනලිටිකල් එන්ජින් එහෙම නැත්නම් විශ්ලේෂණ යන්ත්‍රය නිර්මාණය වෙන්නේ පුතේ පූර්ව යාන්ත්‍රික යුගයේ. එතකොට පුතාලා ඒවත් දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට එනියක් අපි පොඩ්ඩක් තියමු. මාක් 1 කියන්නේ හෝවර්ඩ් ඒකන් විසින් නිර්මාණය කරන පරිගණක යන්ත්‍රය. ඒ වගේම යුනිවැක් කියලා කියන්නේ පුතේ මුල්ම වාණිජ පරිගණකයේ විදිහට අපි හඳුනා ගන්නවා. ඒ වගේම එඩ්වෙක් කියලා කියන්නේ ගබඩා කළ ක්‍රම ලේඛන භාවිතා කරපු මුල්ම පරිගණකය. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ ලෝ ප්‍රථම ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක පරිගණකය. එහෙනම් ලෝ ප්‍රථම ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක පරිගණකයේ විදිහට අපි හඳුනගන්නේ පුතේ ENIAC යන්ත්‍රය. ENIAC යන්ත්‍රය. එතකොට අපේ පුතාලා අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ මොකක්ද මේ ENIAC කියන්නේ? ENIAC කියලා කියන්නේ පළමු අංකිත පරිගණකය. මොකක්ද EDSAC කියලා කියන්නේ? EDSAC කියලා කියන්නේ පළමු වැඩසටහන් ගබඩා කළ පරිගණකය. EDVAC කියන්නේ මොකක්ද? ප්‍රථම වැඩසටහන් ගබඩා කළ අංකිත පරිගණකය. පුතේ මේවා මතක තියාගෙන ඉන්න. මෙතනින් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. හරි. යුනිවැක් කියලා කියන්නේ ප්‍රථම වාණිජ පරිගණකය කියලා පුතාලා අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නේ අහනවා මේ දෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන්න පුතේ පුතාලගේ 6 වෙනි ඒකකේ මේ කියන්නේ නෙට්වර්ක් වලින් අහලා තියෙන්නේ ප්‍රශ්නේ අහනවා දත්ත sannivedana මාධ්‍ය පිළිබඳ වූ පහත ප්‍රකාශ සලකන්න කියලා. දත්ත sannivedana මාධ්‍ය පිළිබඳ වූ පහත ප්‍රකාශ සලකන්න කියලා. ඒ අතරින් අහනවා ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කවර ප්‍රකාශද කියලා. මෙයා ඒ කියනවා සමාක්ෂර රැහැන් වලට වඩා වැඩි වේගයකින් ප්‍රකාශ තන්තු රැහැන් මගින් දත්ත සම්ප්‍රේෂණය කරයි. B කියනවා ඇබරි යුගල රැහැන් ප්‍රකාශ තන්තු රැහැන් වලට වඩා මිලෙන් වැඩි වේ. C කියනවා ශුද්ධ තරංග මගින් අදෝ රක්ත කිරණ වලට වඩා වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වේ කියලා. ඉතින් අපේ පුතාලගේ උත්තරේ පොඩ්ඩක් මට රිප්ලයි කරන්න. පුතාලා දුන්න උත්තරේ රිප්ලයි කරන්න ඉක්මනින්. හරි කොචිතයක් හරි රිප්ලයි කරන්න පුතාලගේ උත්තරේ. පුතාලා මට කියන උත්තරේ අංක 3 කියලා. අපි බලමු.
පුතේ අපි දන්නවා මේ දත්ත sannivedana මාධ්‍ය ගැන කතා කරනකොට අපිට කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. sannivedana මාධ්‍ය කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක? එකක් ඇවිල්ලා අපි කියනවා පුතේ නියමු මාධ්‍ය. එකක් අපි කියනවා නියමු මාධ්‍ය කියලා. අනිත් එකට කියනවා නියමු නොවන මාධ්‍ය කියලා. එකක් නියමු මාධ්‍ය, අනිත් එක නියමු නොවන මාධ්‍ය. නියමු මාධ්‍ය කියලා කියන්නේ පුතේ අපිට භෞතිකව දක්නට තියෙන ස්පර්ශ කරන්න පුළුවන් කේබල් වර්ග. නිදසුන් විදිහට අපි ගත්තොත් එහෙම twisted pair cable, coaxial cable, fiber optics cable. මේ කේබල් තුනේ තියෙන විශේෂත්වය පුතාලා මතක තියාගන්න ඕනේ. twisted pair. එහෙම නැත්නම් ඇබරි යුගල කියන එක ආකාර දෙකක් තියෙනවා. එකක් UTP අනිත් එක STP. ඒ කියන්නේ unshielded සහ shielded කියලා අපිට twisted pair ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒකේ වඩා ආරක්ෂිත shielded කියන STP කියන එක ගණන් වැඩි. සාමාන්‍යයෙන් කෙටි දුරක දත්ත sannivedanaya කරන්න තමයි twisted pair පාවිච්චි කරන්නේ. coaxial cable කියලා කියන්නේ අපි coaxial වලට සිංහලෙන් කියන අපිට සමාක්ෂ රැහන් කියලා. එහෙම නැත්නම් සමායෝක්ත රැහන් කියලා කියනවා. එතකොට මේ වගේම සාමාන්‍ය අපි භාවිතා කරනවා CCTV කැමරා සම්බන්ධ කරන්න, ඒ වගේම ගෙදර රූපවාහිනියේ ඇන්ටනා එක සම්බන්ධ කරන්න කෙටි දුරක දත්ත sannivedanayට තමයි coaxial උත් භාවිතා කරන්නේ. එතකොට මතක තියාගන්න twisted pair වලට වඩා coaxial වල මිල වැඩි. හරි, ඒ වෙනසක් පුතාලා මතක තියාගෙන ඉන්න ඕනේ. තුන්වෙනියට මම කිව්වේ නියම මාධ්‍ය වල fiber optics කියන එක. පුතේ පොඩ්ඩක් ඉන්න මේ තප්පරයක් ඉන්න. අනේ පුතේ සමා වෙන්න මේ චූටි බබෙක් කියලා චුට්ටක් ඩිස්ටර්බ් කරා ඒකයි. හරි. එතකොට fiber optics කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා ප්‍රකාශ තන්තු. මේ ප්‍රකාශ තන්තු තමයි පුතේ දත්ත sannivedanaya කිරීම සඳහා තියෙන වේගවත්ම මාර්ගය. හැබැයි මේක මිලෙන් අධිකයි. එතකොට පුතාලා මතක තියාගන්න ලංකාවට අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ මේ කියන fiber optics cable හරහා මුහුද යටින්. ඉතින් පස්සේ නියම නොවන මාධ්‍ය වෙත අවධානය යොමු කරොත් පුතේ මේ නියම නොවන එහෙම නැත්නම් unguided media කියලා කියන්නේ අපිට ස්පර්ශ කරන්න බෑ. පේන්නේ නැහැ. නමුත් දත්ත sannivedanaya වෙනවා. නිදසුන් විදිහට ගන්න පුළුවන් අපිට microwaves, radio waves. මේ microwaves කියන්නේ පුතේ ඔය satellite වලින් එන signal වලට අපි කියනවා microwaves කියලා. radio waves වලට අපි නිදසුන් විදිහට ගන්න පුළුවන් Wi-Fi, ඒ වගේම Bluetooth කියන ඒවා අපිට නිදසුන් විදිහට ගන්න පුළුවන් පුතේ radio waves කියන ඒවට. ඊට අමතරව තව අපිට ගන්න පුළුවන් infrared ඒ වගේම තව අපිට ගන්න පුළුවන් X-ray කිරණ වගේ ඒවා. එතකොට දෙන්න මේවත් දත්ත sannivedanaya සඳහා යොදා ගන්නවා. මෙන්න මේවත් පුතේ දත්ත sannivedanaya සඳහා යොදා ගන්නවා. නමුත් මේවා අපිට ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. එතකොට පුතාලා මතක තියාගන්න මේ සියලුම මාධ්‍ය අතරින් වඩා වේගවත්ම මාධ්‍ය වෙන්නේ fiber optics කියලා. දැන් අපි යමු ප්‍රශ්නෙට. මෙයා ඒ කියනවා සමාක්ෂ රැහන් වලට වඩා වැඩි වේගයකින් ප්‍රකාශ තන්තු රැහන් මගින් දත්ත සම්ප්‍රේෂණය කරයි. මෙයා ඒ කියනවා සමාක්ෂ රැහන් වලට වඩා වේගයකින් ප්‍රකාශ තන්තු එහෙම නැත්නම් අපි කියනවා fiber optics මගින් දත්ත සම්ප්‍රේෂණය කරයි. පුතේ ඒක නිවැරදි. B කියනවා ඇඹරි යුගල රැහන් ප්‍රකාශ තන්තු රැහන් වලට වඩා මිලෙන් වැඩි වේ. ඇඹරි යුගල රැහන් ප්‍රකාශ තන්තු වලට වඩා මිලෙන් වැඩි වේ. ඒක වැරදි පුතේ. fiber optics තමයි වැඩිම මිලක් වෙන්නේ. twisted pair cable කියන්නේ ඒ තරම් මිල වැඩි එකක් නෙමෙයි. C කියනවා ශුද්ධ තරංග මගින් අදෝරක්ත කිරණ වලට වඩා වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකියි. ඔව් මේ ශුද්ධ තරංග කියලා කියන්නේ පුතේ මම කලින් කියපු මයික්‍රෝවේව්ස්. එතකොට සැටලයිට් තියෙන්නේ සෑහෙන දුරකින්. එතකොට මේ සැටලයිට් වල ඉඳන් පොළවට sannivedanaya කරන්න පුළුවන් කියන්නේ විශාල දුරකට වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියන එක. ඒ අනුව C කියන එකත් නිවැරදි. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න පුළුවන් A හා C කියන අවස්ථාව. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ.
මේ තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ පුතේ පුතාලගේ පළවෙනි පාඩමෙන්. පළවෙනි පාඩමෙන් ගොඩක් වෙලාවට MCQ එකට හරි. එහෙම නැත්නම් ස්ට්‍රක්චර් කොටසට හරි ගැටලුවක් නිර්මාණය කරනවා මෘදුකාංග සොරකම, රචනා චෞරත්වය, ප්‍රකාශන හිමිකම, පුද්ගලිකත්වය මෙන්න මේ සෞදේවල් සම්බන්ධ කරලා මෙන්න මේ සංකල්ප සම්බන්ධ කරලා ප්‍රශ්න නිර්මාණය කරනවා පුතේ විභාගෙට. එහෙනම් අපේ දරුවා මට මේ ප්‍රශ්නය හොඳින් කියවලා උත්තරේ රිප්ලයි කරන්න බලන්න. මේ ප්‍රශ්නේ හොඳින් කියවලා උත්තරේ රිප්ලයි කරන්න බලන්න. ඉන් පස්සේ මම මේක සාකච්ඡා කරන්න. උත්තරේ අංක 4 කියලා කියනවා. බලමු අපි හරිද කියලා. දරුවෝ දෙන්න රිප්ලයි කරලා තියෙන්නේ. හරි. බලමු අපි උත්තරේ. පුතේ ඒ කියනවා මෘදුකාංග සොරකම යනු අන් අයගේ මෘදුකාංග තමන්ගේ ලෙස කියාපෑමයි කියලා. නෑ. වෙන කෙනෙකුගේ දෙයක් තමන්ගේ සේයයි කියා සිටිනවා නම් පුතේ ඒකට කියන්නේ රචනා චෞරත්වය. එහෙම නැත්නම් ප්ලැගරිසම් කියලා. හරි. මෘදුකාංග සොරකම කියලා කියන්නේ වෙන කෙනෙක් හදපු එකක් තමන් භාවිතා කරනවා නම් ඒක බෙදා හරිනවා නම් ඒක මෘදුකාංග සොරකම. නැතුව ඒක තමන්ගේ ලෙස කියාපෑම කියන එකෙන් මෘදුකාංග සොරකම කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒ අනුව ඒ වැරදි. B රචනා චෞරත්වය යනු මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා ප්ලැගරිසම්. මතක තියාගමු. රචනා චෞරත්වය යනු වෙනත් අයෙකුගේ නිර්මාණයක් තමන්ගේ ලෙස කියා දැක්වීම. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ඉතා ජනප්‍රිය වචනයක් තමයි රචනා චෞරත්වය. ප්‍රශ්න වලට නිර්මාණය වෙනවා වෙන කෙනෙක්ගේ නිර්මාණයක් තමාගේ සේයයි පෙනී සිටනවා නම් පෙන්වනවා නම් කියනවා නම් අපි ඒකට කියනවා ප්ලැගරිසම් කියලා. එහෙනම් මේ B වගන්තිය නිවැරදි. C පුද්ගලිකත්වය යනු දත්ත බැංකුවල ඇති පෞද්ගලික දත්ත වැරදි ලෙස යොදා ගැනීමයි. හරියට හරි. පුද්ගලිකත්වය යනු පුතේ දත්ත කියන්නේ ප්‍රයිවසි කියන එකෙන් අදහස් වෙන්නේ දත්ත බැංකුවල ඇති පෞද්ගලික දත්ත වැරදි ලෙස යොදා ගැනීම. නිදසුනක් විදිහට දැන් බැංකුවේ ඔයාලගේ ඉන්ෆර්මේෂන් තියෙනවනේ, ඔයාලගේ ඩේටා තියෙනවනේ. ඒ බැංකුවේ කවුරු හරි ඒ ඔයාලගේ ඉන්ෆර්මේෂන් බලලා මොන හරි වැරදි ක්‍රියාමාර්ගයක යෙදෙනවා, වැරදි හෝ හරි ක්‍රියාමාර්ගයක යෙදෙනවා නම් පුතේ ඒක පුද්ගලිකත්වය කියන කොන්දේසිය ඉක්මවා යන අවස්ථාවක්. එහෙනම් අපි ඒ C කියන වගන්තියන් නිවැරදි වගන්තියක් විදිහට අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපිට තුන්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් පුතේ හතරවෙනි පිළිතුර. එහෙනම් පුතාලා දුන්න උත්තරේ නිවැරදි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. මධ්‍ය සැකසුම් ඒකකය තුලට ආහරණ එහෙම නැත්නම් fetch කියන අපි මේ මධ්‍ය සැක මේ සයිකල් එකට කියන අපිට fetch decode execute cycle කියලා. හරි. fetch කරන ලද උපදෙස් විකේතනය කරනු ලබන සංරචකය වන්නේ මොකක්ද කියලා අහනවා. උත්තර රිප්ලයි කරන්න බලන්න. උත්තර රිප්ලයි කරමු බලන්න. මදුසංක පුතා කියනවා 5 කියලා, යොහානි 5 කියනවා, විමංශි කියනවා 5, මහිම 5 කියනවා, අදීශ පුතත් කියනවා 5. පුතේ මේ fetch execute cycle එකෙනු එහෙම නැත්නම් මේ ආහාරණ විකේතන cycle එකෙනු ගොඩක් වෙලාවට විභාගයට ප්‍රශ්න නිර්මාණය වෙනවා. පුතාලා මේක හරියටම මතක තියාගන්න ඕනේ સિદ્ધාන්තයක්. එහෙනම් මේකේ අහනවා මධ්‍ය සැකසුම් මේකකයේ තුලට fetch කරන ලද උපදෙස් ඩිකෝඩ් කරන්නේ මොකකින්ද කියලා. එහෙනම් පුතේ නිවැරදි උත්තරය වෙන්න ඕනේ පාලන ඒකකේ. නිවැරදි උත්තරය වෙන්න ඕනේ පාලන ඒකකේ. හැබැයි පුතාලා මෙතන පාලන ඒකකේ විතරක් නෙමෙයි දැනගෙන ඉන්න ඕනේ, මේ સિદ્ધාන්තයම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ උපදෙස් ලබා ගන්නෙ මොකෙන්ද? උපදෙස් ලබා ගන්නෙ මොකෙන්ද? උපදෙස් ලබා ගන්නෙ මොකෙන්ද පුතේ? ප්‍රධාන මතකයෙන්. එතකොට මේ ලබා ගන්න උපදෙස් ඩිකෝඩ් කරන්නේ විකේතනය කරනවා පාලන ඒකකෙන්. ඒ වගේම උපදෙස් ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ. උපදෙස් ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ ALU එහෙම නැත්නම් ගණක ගණිතමය සහ තාර්කික ඒකකයේ සහ අවසානීය ප්‍රතිඵලය තැන්පත් කරන්නේ මොකේද කියලා ඇහුවොත් ඒක ප්‍රධාන මතකයේ. එතකොට ඔය සෙවුම් මිශ්‍ර චක්‍රයට අදාළව ඔය સિદ્ધාන්ත ටික අපේ දරුවෝ අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. එහෙනම් පුතේ මෙන්න පස්වෙනි ප්‍රශ්නේ. දීමේ සංඛ්‍යාවක් දීලා අහනවා
තුල්්‍ය වන පිළිතුර මොකක්ද කියලා. පුතාලගේ උත්තර ඉක්මනට රිප්ලයි කරන්න බලන්න. හරි. ප්‍රශ්නාංක 5ට පිළිතුරු 1 කියලා දරුවෝ කිහිප දෙනෙක් රිප්ලයි කරනවා. දැන් බලන්න දීමේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. මේ දීමේ සංඛ්‍යාවේ පිළිතුරු සඳහන් කරලා තියෙනවා පුතේ ෂඩ්දශමය වලින් තියෙනවා, අෂ්ටමය වලින් තියෙනවා සහ දශමය වලින් තියෙනවා. අපි දන්නවා අපි මේ වගේ වෙලාවක කරන්න ඕනේ අපිට කරන්න පහසුමදි. දැන් අපි දන්නා දීමේ සංඛ්‍යාවක් අපිට පහසුවෙන්ම පරිවර්තනය කරගන්න පුළුවන් මොනවා බවටද පුතේ ෂඩ්දශමය බවට. අෂ්ටමය බවට. එහෙනම් මේ දීලා තියෙන දීමේ අගය අපි මුලින්ම ෂඩ්දශමයට හරවගමු. අපි දන්නවා ෂඩ්දශමයට හරවනවා නම් දීමේ සංඛ්‍යාවක් අපි කරන්නේ අග ඉඳලා මුලට පිටු 4 කාණ්ඩයන් වලට කඩන එක. අග ඉඳලා මුලට පිටු 4 කාණ්ඩයන් වලට කඩනවා. 1 2 3 4 1 2 3 4. ඉන් පස්සේ පුතේ අපි මේවට දෙකේ ගුණාකාරයන් දෙනවා. 1 2 4 8 1 2 4 8 1 ඔන්න ඔහොම. මෙතනින් එනවා පුතේ 1 මෙතනින් එනවා 8යි 1යි 9 මෙතනින් එනවා 8යි 2යි 10යි 1යි 11. හැබැයි 11 කියන සංඛ්‍යාව අපිට ලියන්න බෑ මොකද අපි දන්නවා ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතියේ 10 සිට 15 දක්වා A B C D E F යොදාගන්නේ. එහෙනම් 11 කියන්නේ පුතේ B. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 19යි B 16 කියන වෙන්න මේ පළවෙනි උත්තරේ. බැරි වෙලාවත් උතන ෂඩ්දශමී උත්තරේ තිබ්බේ නැතිනම් අපිට ඊළඟට කරලා බලන්න පුළුවන් මොකක්ද? මේ අෂ්ටමය. අෂ්ටමය හරවන්නේ කොහොමද? අෂ්ටමය එකක් හරවන්න බලන්න පොඩ්ඩක්. අෂ්ටමය කරනවා නම් කරන්න තියෙන්නේ පුතේ අග ඉඳන් පිටු 3 කාණ්ඩයන් වලට කඩලා බලන්න. ඊට පස්සේ 1 2 4 1 2 4 1 2 4 වශයෙන් ලබා දීලා මේ එක් එක් කාණ්ඩයේ වටිනාකම් ගන්නවා. 4යි 2යි 6යි 2යි 1යි 3යි 2යි 1යි 3යි. ඔන්න අෂ්ටමය කරා. ඊට පස්සේ දශමය කරන්න තියෙනවා නම් එහෙනම් පුතාලට පුළුවන් මේකේ අග ඉඳන් මුලට දෙකේ ගුණාකාර දෙන්න. ඉතින් ඒක ලේසි. අපේ පුතාලා දන්න නිසා මම ඒක කරන්න යන්නේ නැහැ. උත්තරේ එහෙනම් 5ට පිළිතුරු අංක 1. ඊළඟට වෙන්න ප්‍රශ්න අංක 6. කියවලා උත්තරේ රිප්ලයි කරන්න ඉස්සෙල්ලාම ඉක්මනට කියවන්න කියවලා උත්තරේ රිප්ලයි කරන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. තාම එක පුතයි රිප්ලයි කරේ බලමු අනිත් කට්ටිය. මොම උත්තරය අංක 4 කියලා කියන්නේ නේ. බලමු අපි සත්‍යද කියලා. මේ ප්‍රශ්නේ අහනවා නූතන පුද්ගල පරිගණක වල සංචිත මට්ටම් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒක අපි දන්නවා L1 L2 L3 කියලා තියෙනවා. එතකොට පුතේ ඔයාලා මතක තියාගන්න ඕනේ මේ සංචිත මතකය. එහෙම නැත්නම් අපි මේකට කියනවා වාරක මතකය. එහෙම නැත්නම් අපි මේකට කියනවා කෑෂ් මෙමරි. කොටස් තුනයි L1 L2 L3. මේ L1 එක පුතේ පිහිටන්නේ මධ්‍ය සැකසුම් මේකකයේ ඇතුළේ. L2 එක පිහිටනවා මධ්‍ය සැකසුම් මේකකයේ තුල හෝ ප්‍රාථමික මතකයේ තුල. එහෙම නැත්නම් මව් පූර්ව තුල. L3 කියන එක අනිවාර්යෙන් පිහිටන්නේ පුතේ මව් පූර්වයේ කියන්නේ ප්‍රාථමික මතකයේ හරි මව් පූර්ව තුල හරි තමයි C මේ L3 කියන අවස්ථාව පිහිටන්නේ. අපි ඔය දේවල් ටික මතක තියාගෙන මේක කියවමු බලන්න. ඒ කියනවා පළමු මට්ටම සංචිත මතකය ඉතා වේගවත් නමුත් එය සකසනේ වේගයට වඩා අඩු වේගයකින් ක්‍රියාත්මක වේ කියලා. පුතාලා මොකද හිතන්නේ ඒක හරිද? පළමු මට්ටම සංචිත මතකය ඉතා වේගවත් නමුත් එය සකසනේ වේගයට වඩා අඩු වේගයකින් ක්‍රියාත්මක වේ. නෑ. ඒක වැරදි. ඒ සකසනේ වේගයට වඩා වැඩි වේගයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ පුතේ. එහෙනම් අපිට ඒ කියන එක වැරදි කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද මේ L1 තමයි වේගවත්ම. මේ L1 L2 L3 අතරිනුත් වේගවත්ම L1. දෙවන මට්ටම
හා තෙවන මට්ටම සංචිත මතක පුවරුවේ හෝ සකසනිය තුල හෝ පිහිටා තිබිය හැක. ඒක නිවැරදි. L2 හරි L3 ඔය කියන කොටස් දෙකෙන් එක තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. C කියනවා තෙවන මට්ටමේ සංචිත මතකයේ මව්පූර්වයේ පිහිටා ඇති විට ප්‍රධාන මතකයට වඩා වේගයෙන් අඩු වේ නෑ. පුතාලට මතක ඇති මතක දූරාවලිය ගත්තොත් මතක දූරාවලියේ RAM එකට උඩින් තමයි කෑච් මෙමරි එක සඳහන් වෙන්නේ. එහෙනම් C වැරදි. ඒ අනුව නිවැරදි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ පුතේ දෙවන පිළිතුර B පමණි කියන එක. බලමු කිසිම දරුවෙක් අපිට එක දරුවෙක්වත් උත්තරේ දුන්නේ නැද්ද හරියට? නෑ. එක දරුවෙක්වත් ඒකට හරියට උත්තරේ දුන්නේ නෑ. එහෙනම් 6 වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ උත්තරේ අංක 2. පුතාලව හරියට දැනගෙන ඉන්න ඕනේ. හරි? මේ බලන්නකො මම මේ කියලා තියෙනවා මෙතන. L1 වාරක මතකයේ වේගය වැඩි අතර අනිත් මට්ටම් වලට වඩා ධාරිතාව අඩුයි පුතේ. ධාරිතාව වැඩිම තෙවනි මට්ටමේ, ධාරිතාව වැඩිම තෙවනි මට්ටමේ, ධාරිතාව අඩුම පළමු මට්ටමේ, හැබැයි වේගය වැඩිම පළවෙනි මට්ටමේ, වේගය අඩුම L3 එකේ. ඊට පස්සේ දෙවන පළමු මතකය එහෙම නැත්නම් පළවෙනි වාරක මතකයේ පිහිටනවා මධ්‍ය සැකසුම් ඒකකයේ තුල, දෙවන මට්ටම මධ්‍ය සැකසුම් ඒකකයේ තුල හෝ ඉන් පිටත දෙවන එක මධ්‍ය සැකසුම් ඒකකයෙන් අනිවාර්යෙන් පිටත පිහිටන්නේ වෙන්න මේ කියන අවස්ථාවන් ටික පුතාලා අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ වෙනවා. අපි යමු ඊළඟ කොටසට වෙන්න. අපි අවසානට කරපු පාඩම් කොටසෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න නිතරම විභාගෙට එනවා. ප්‍රශ්නේ අහනවා වෙබ් අතිරික්ෂයක් මගින් විදහු කරන ලද පහත දක්වා ඇති ලයිස්තුව සලකන්න කියලා. ඊට පස්සේ කියනවා ඉහත ලයිස්තුව නිර්මාණය කිරීම සඳහා පහත කුමන HTML උසුරන අවශ්‍ය වේද? උත්තරේ රිප්ලයි කරන්න ගන්න. උත්තරේ රිප්ලයි කරමු. මේක නම් ඉතාමත් ලේසි ප්‍රශ්නයක් නේද පුතේ? අපි ඉගෙන ගත්ත HTML වල ලයිස්තු ආකාර තුනක් තියෙනවා. මොනවද මේ ලයිස්තු ආකාර තුන? එකක් order list, අනිත් එක unorder list, අනිත් එක definition list. order list කියලා කිව්වේ පුතේ යම්කිසි පිළිවෙලක් තියෙන ලිස්ට් එකකට. unorder list කිව්වේ බුලට් යොදාගෙන නිර්මාණය කරන ලිස්ට් වලට. definition list කිව්වේ එකක් යටතේ එකක් සඳහන් කරන ලිස්ට් වලට. එතකොට බැලුව බැලමට පේනවා මෙතන තියෙන definition list එක. එහෙනම් මේක පටන් ගන්න ඕනේ අපි DL කියන විධානය ලබා දීලා ඉන් පස්සේ DT දානවා. මෙන්න මේකට මේ වැවිලා DD මම හිතනවා පුතාලට මේවා මතක ඇති කියලා. මොකද මේවා අපි මේ මෑත කාලේ කරපු කොටස් කිහිපයක්. ඒ අනුව මේ වගේ ලයිස්තුවක් definition list එකක් හදන්න අපිට අවශ්‍ය වෙනවා පුතේ DL DT DD කියන අවස්ථාවන්. එහෙනම් 7 වෙනි එකට පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 4 ඉතාමත් පහසුයි. යමු අපි ප්‍රශ්න අංක 8ට. හොඳ ප්‍රශ්නයක්. මේ වගේ ඒවා විභාගෙට එනවා. සංඛ්‍යා පද්ධති ආකාර දෙකකින් සුළු කිරීමක් කරන්න තියෙන්නේ. ඉක්මනින් උත්තරේ රිප්ලයි කරන්න. හරි. පුතාලට මම මේ වගේ ගානක් හදනකොට කියලා දුන්නා උත්තරවල වැඩිම අවස්ථාවක් යෙදිලා තියෙන සංඛ්‍යා පද්ධතිය මුලින් සුළු කරගන්න කියලා. එතකොට අපිට කාලය ඉතිරි කරගන්න පුළුවන්. නිදසුනක් විදිහට පුතේ දීමේ උත්තර එකයි මේකේ තියෙන්නේ. දීමේ උත්තර තියෙන්නේ එකයි. ෂඩ්දශමයේ උත්තර එකයි. අෂ්ටමයේ උත්තර එකයි. හැබැයි දශමයේ අවස්ථාවන් දෙක දීලා තියෙනවා. එහෙනම් පුතාලා මේ දීලා තියෙන සංඛ්‍යා පද්ධතිය දශමයට හරවගෙන මුලින් සුළු කරගන්න. එතකොට මේකට උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන් වෙයි. අපි බලමු 3යි a ෂඩ්දශමය ධන 56 අෂ්ටමය. එහෙනම් මේ ෂඩ්දශමයක අපි දශමය කරගමු. අපි දන්නවා මෙතන තියෙන 16 බිඳුවෙනි බලය, මෙතන 16 පළවෙනි බලය, 16 බිඳුවෙනි බලය කියන්නේ 1යි, 16 පළවෙනි බලය කියන්නේ 16. මෙතන තියෙන්නේ 8 ගුණාකාර 8 බිඳුව 81, 8 බිඳුව කියන්නේ 1යි, 8 පළවෙනි බලය කියන්නේ පුතේ 8යි. 16 වරක් 3 කියන්නේ පුතේ 48යි ධන a කියන්නේ 10, එක් වරක් 10 10යි.
8 වරක් 5 කියන්නේ 40යි ධන 1 වරක් 6 කියන්නේ 6. 48යි 10 මේ පැත්තේ ගෙනව පුතේ 58 40යි 6යි ඇවිල්ලා 46 එනවා මේ පැත්තේ. ඉන් පස්සේ 50යි 40යි කියන්නේ 90යි 8යි 98යි 104. එහෙනම් දශමයේ උත්තරයක් එනවා අපිට 104 කියලා. ඉතින් එහෙනම් මේ ගානේ තරම් අමාරු එකක් නෙමෙයි. අපිට පැහැදිලිව පේන්න තියෙනවා පිළිතුරු අංක 1 104 කියන දශමයේ පිළිතුර. ඒ අනුව අපිට මේක නිවැරදි පිළිතුර විදිහට සලකන්න පුළුවන්. දැන් බැරි වෙලාවක් පුතේ බැරි වෙලාවත් මෙතන දශමයේ පිළිතුරක් තිබ්බේ නැතිනම් පුතාලට මේක අෂ්ටමයෙන් තියෙනවා නම් පුතාලට පුළුවන් එහෙනම් මේ 104 කියන එක මේ විදිහටම අරගෙන මේක දිගහැරලා ලියන්න. අෂ්ටමයට කොහොමද? කොටස් තුනකට මේ දශමයක දිගහරින්න ඕනේ. 104 8න් බෙදලා ගත්තොත් අෂ්ටමයේ පිළිතුර ගන්න පුළුවන්. 16න් බෙදලා ගත්තොත් පුතාලට ෂට් දශමයේ පිළිතුර ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහසුවෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ උත්තරේ අංක 3 තමයි නිවැරදි පිළිතුර වන්නේ. ප්‍රශ්නාංක 9 මේකත් අපි මේ මෑතක කරපු කොටසක්. ටක් ගාලා උත්තරේ රිප්ලයි කරන්න බලන්න. ටක් ගාලා උත්තරේ රිප්ලයි කරමු බලන්න. බලමු හරියටම උත්තරේ දෙයිද කියලා ඔයාලා. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? තවත් හොඳ ප්‍රශ්නයක් මේකත්. උත්තරේ අංක 2 කියලා කියනවානේ. බලමු හරිද කියලා. හරි. බලමු මේ ප්‍රශ්නේ කියවලා. HTML ලේඛනයක් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ කියනවා HTML උසුලන එක මුලට හා අගට කෝණීය වරහන් කෝණික වරහන් තිබිය යුතුයි. ඒක හරිනේ පුතේ. මෙහෙම වරහන් තියෙන්න ඕනේ. B කියනවා HTML උසුලන එක මූලිකාංග එලිමන්ට් ගුණාංග සහ වැලියු යනුවෙන් කොටස් තුනක් ඇත කියලා. ඒක හරි නේද පුතේ? පුතාලට මතක ඇතිනේ අර ෆොන්ට් එක චේන්ජ් කරන්න කලර් ලබා දෙන්න අපි මේ වගේ දේවල් පාවිච්චි කරා. එහෙනම් B කියන අවස්ථාවත් නිවැරදි. දත්ත යොමු කිරීම සඳහා HTML පෝරම භාවිතා කළ හැකියි. ඉතින් ඒක ඕන කෙනෙක් දන්න එකක්. ඒක නිවැරදි. D කෝණීය වරහන් ඇතුලේ හැෂ් සලකුණ දීලා කියනවා උසුලනය මගින් HTML ලේඛනයක විවරණ කමෙන්ට්ස් ඇතුළත් කරයි කියලා. අපි ඉගෙන ගත්තා HTML වල විවරණ අපි ලබා දෙන්නේ මෙන්න මේ ලක්ෂණ යෙදුවා ඉරි කෑලි දෙකක් ගහලා මේක ඇතුලේ තමයි අපි කමෙන්ට් එකක් දාන්නේ. නමුත් මේක යොදාගන්නේ නැහැ. මේක වැරදි. එහෙනම් D කියන අවස්ථාව වැරදි. අපෙන් අහනවා ඉහත ප්‍රකාශන අතුරින් සත්‍ය වන්නේ කුමන අවස්ථාවන්ද කියලා. එහෙනම් පහසුවෙන්ම අපිට උත්තරේ තේරුම් ගන්න පුළුවන් A B හා C. බලන්න පිළිතුරු අංක 2 තමයි නිවැරදි පිළිතුර වන්නේ පුතාලා කිව්වා හරි. යමු ප්‍රශ්න අංක 10ට. 25.75 දීමේ නිරූපණය කුමක්ද? ඉක්මනින් කරන්න. කරලා උත්තරේ රිප්ලයි කරන්න. හරි. පුතාලා කියන උත්තරේ අංක 5 කියලා. බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. 25 නම් අපිට බෙදන්න පුළුවන් දෙකෙන්. 2ට 2 ඒවා 1යි, 5ට 2 ඒවා 2යි, ඉතිරි 1යි, 12ට 2 ඒවා 6යි, ඉතිරි 0යි, 6ට 2 ඒවා 3යි, ඉතිරි 0යි, 3ට 2 ඒවා 1යි, ඉතිරි 1යි, 1ට 2 ඒවා නැහැ 0යි, ඉතිරි 1යි. එහෙනම් 25 කියන එකේ වටිනාකම වෙනවා පුතේ 1යි 1යි 0.2යි 1 දශම. දැන් දශම 7.5 හොයන්නේ කොහොමද? මම කියලා දුන්නා මේ දශම 7.5 අපි ගුණ කරන්න ඕනේ දෙකෙන්. දශම 7.5 ඒවා දෙකක් කියන්නේ අපි ගුණ කරපුවාම 1.5 බිඳුව එනවා. එතකොට මම කිව්වා දශම ස්ථාන දෙකකට ඉදිරියෙන් ඔයාලා දශම තිත තියන්න. ඉන්පස්සේ මේක ඉදිරියෙන් ලියන්න. ඉන්පස්සේ නැවත මේ කොටස දෙකෙන් ගුණ කරන්න අවශ්‍යයි. ඊට පස්සේ 5 ඒවා දෙකක් කියන්නේ 100යි. එහෙනම් දශම තිතෙන් ඉස්සරහට ආපු එක මෙතනින් ලියනවා. තව දුරටත් මේක සුළු කරලා තේරුමක් නැහැ. එහෙනම් උත්තරේ අපි මේක ලියන්නේ ඉහළ සිට පහළට 1.1. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1.1.2 1.1.1. මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට 10 වෙනි ප්‍රශ්නෙට
පස්වෙනි පිළිතුර බාර ගන්න හැකියාවක් තියෙනවා. මම මේ ගණන් ටිකක් වේගෙන් හදන්නේ මොකද මේ වගේ ගණන් අපි ඇතිතරම් සාකච්ඡා කරලා තියෙන නිසා. හරි. එහෙනම් යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. මේකට හරි උත්තර රිප්ලයි කරන්න මෙහෙයුම් පද්ධති පාඩමින් අහන ප්‍රශ්නයක්. පුතාලා මේ පාඩම ඉගෙනගෙන ඉන්නේ මේ වෙනකොට. 11 වෙනි එකට උත්තරේ මොකක්ද? පුතාලා කියනවා නූතන පරිගණකවල යම් පරිගණක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමේදී වැඩි පිරිසකට එම මෘදුකාංග එකවර භාවිතා කිරීමට හැකිවන පරිදි එම මෘදුකාංගයේ කේත පොදුවේ බෙදා ගැනීමේ ක්‍රමය ඔයාලා උත්තරේ දීලා තියෙන උත්තර අංක 3 බහු පරිශීලක කිය. නෑ වැරදි. බහු පරිශීලක කියලා පුතේ අදහස් වෙන්නේ ඒක අර එකවර යන්ත්‍ර කිහිපයක එක වැඩසටහන රන් කරන්න පුළුවන් අවස්ථාවක්. හැබැයි මෙතන එහෙම එකක් නෙමෙයි අදහස් වෙන්නේ. හරි. මෙතන අදහස් කරන්නේ නූතන පරිගණකවල යම් පරිගණක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමේදී වැඩි පිරිසකට එම මෘදුකාංග එකවර. එතකොට ගොඩක් නෙමෙයි එක වැඩසටහනකට ගොඩකට ඇක්සස් කරන්න පුළුවන් ඉන්න අවස්ථාවක්. විසුණක් විදිහට Facebook. දැන් Facebook වලට මිලියන සංඛ්‍යාත ප්‍රමාණයකට එකවර ඇක්සස් කරන්න පුළුවන් නේ. එහෙනම් ඒ වගේ වැඩසටහනක් ඒ කේත බෙදා ගැනීමේ ක්‍රමය මොකක්ද කියලා අහනවා. පුතේ අපි ඒකට කියන්නේ මේ කලුත් වචනයක් දුර්ශාන් කියනවා දෙක කියලා බහු කාර්ය නෙමේ පුතේ. පුනරාදානය රීඑන්ටර් එහෙනම් නිවැරදි උත්තර විදිහට අපිට බාර ගන්න පුළුවන් පිළිතුරු අංක 5. ඕක පුතාලා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. හරි? පුතාලට මේ කොට සමතකයි නම් මම YouTube එකේ මෙහෙයුම් පද්ධති ප්‍රශ්න සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡාව බලන්නකො මුල ඉඳන්. එතකොට ඔයාලට මේ හැම සංකල්පයක්ම වෙන වෙනම ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. මේකත් හොඳ ප්‍රශ්නයක්. මේකත් මෙහෙයුම් පද්ධති පාඩමෙන්න. උත්තර රිප්ලයි කරන්න බලන්න කියවලා. කො නැද්ද තාම? වැරදි උත්තරයක් හරි දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හතර කියනවා දෙක කියනවා මේ ගොනු සම්බන්ධ වහන්නේ නේද? 4යි හිරුනිකා කියනවා 3 කියලා. ඕකේ. යොහානික් කියනවා 3 කියලා. අපි යමු ප්‍රශ්නෙට. දත්ත ගොනුවක් යන ද්විතීයික ආචාර්යනයක දත්ත ගබඩා කිරීමට හා නැවත ලබා ගැනීම සඳහා සකසන ලද වියුක්ත යාන්ත්‍රණයක ඒක නිවැරදි. දත්ත ගොනු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනය දැක්වෙන්නේ පහත සඳහන් කුමක් මගින්ද? 1. සෑම දත්ත ගොනුවක්ම අනන්‍ය ලෙස හඳුනා ගැනීමක් අවශ්‍ය නොවේ. වැරදි. අනන්‍ය ලෙස හඳුනා ගන්න ඕනේ. PDF එකක්ද, JPG එකක්ද, MP3 එකක්ද, MP4 එකක්ද මේ විදිහට නිවැරදිව අනන්‍යව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් එක වැරදි. දත්ත ගොනුවකට වර්ගයක් සකසන ලද දිනයක් හා වේලාවක් ආදී උපලක්ෂණ නැත. මේක වැරදිනේ. උත්තරය අංක දෙකක් තියලා තිබ්බා. ඇයි දරුවනේ ඕනෑම ගොනුවක් උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් බලන්නකො ඔය කියන උපලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දෙක වැරදි. 3. ASCII දීමේ ආදී වශයෙන් ගොනු වර්ග පවතී. ඔයාලා මෙහෙයුම් පද්ධති පාඩම් මාලාව බැලුවා නම් ASCII ගොනුයි දීමේ ගොනුයි මම හඳුන්වනවත් එක්ක. එහෙනම්
මේකට නිවැරදි උත්තරය වෙන්න ඕනේ යොහානි මදුසාංක හිරුනිකා කියන දරුවෝ දීලා තියෙනවා උත්තරේ අංක වෙන්න ඕනේ 12ට පිළිතුරු අංක 3. හරි. ඉන් පස්සේ හතරවෙනි එකත් බලන්න. file name me.doc යනු ඒ නිර්මාණය කළ තැනැත්තා ලබා දුන්න නමකි නෑ පුතේ. doc කියලා කියන්නේ system එකෙන් දෙන්නේ file name එක තමයි පරිශීලකයා දෙන්නේ. එහෙනම් හතරවෙනි උත්තරෙත් වැරදි. එහෙනම් 12 වෙනි එකට උත්තරේ වෙන්න ඕන උත්තරය අංක 3. ප්‍රශ්න අංක 13. පේනවද දන්නේ නැහැ. පේනවද දන්නේ නැහැ පැහැදිලිව. බලන්න උත්තරේ මොකක්ද මේකට කියලා මම පේපරේ කලින් දුන්නානේ. කියමු බලන්න උත්තරේ. උත්තරේ අංක 2 කියලා කියනවා. උත්තරේ අංක 2 කියලා කියන තව ගිත්ම කියන උත්තර අංක 1 කියලා. හතර කියනවා බලමු තව. ගොඩක් දරු උත්තර අංක 2 අනුෂා 1 කියලා කියනවා. ශාක්‍ය 4 කියනවා. දැන් මේ ටේබල් එක සුවිශේෂී ටේබල් එක. මේකෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරි මේ බලන්න. පුතේ අපි ටේබල් එකක් නිර්මාණය කරනකොට ටේබල් කියන ටැග් එක භාවිතා කරනවනේ. ඒ වගේම මේකේ ෆ්‍රේම් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි ටේබල් බෝඩ් සමානයි කියලා සඳහන් කරලා 1 කියලා දෙනවා. ඊට පස්සේ මේකේ කැප්ෂන් එකක් නැහැ. එහෙනම් කැප්ෂන් දාන්න අවශ්‍ය නැහැ. දැන් පුතේ මේ දීලා තියෙන වගුවේ මාතෘකා තීරු හඳුනා ගන්න අවශ්‍යයි. දැන් මේ දීලා තියෙන මේ ටේබල් එකේ මාතෘකා තීරු වෙන්නේ ඩිවයිස් එකයි ෆ්ලෑෂ් මෙමරි ඩිවයිස් එකයි. එහෙම නැතුව කැපැසිටි ප්‍රයිස් කියන ඒවා නෙමෙයි. මේකේ හොඳට මතක තියාගෙන ඉන්න පුතේ මේකේ වෙන මේ ප්‍රශ්නේ මේ කැපැසිටි ප්‍රයිස් කියන්නේ මේ මාතෘකාව නෙමෙයි. මේකේ මාතෘකාව වෙන්නේ ඩිවයිස් එකයි ෆ්ලෑෂ් මෙමරි ඩිවයිස් කියන එකයි. පුතාලට පේනවා මේ දෙක තමයි බෝල්ඩ් වෙලා සඳහන් වෙන්නේ. මේවා බෝල්ඩ් වෙලා නැහැ. ඒ කියන්නේ ඒවා මාතෘකා තීරු නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. බෝල්ඩ් වෙච්ච එකෙන් තමයි අපි ඒක TH එකක්ද එහෙම නැත්නම් මාතෘකාවක්ද කියලා අපි හඳුනගන්නේ. ඒ අනුව අපිට මුලින්ම අපි රෝ එකක් නිර්මාණය කරන්න ඕනේ TR කියලා. අපි මේ පළවෙනි රෝ එක ඉවර කරමු. පළවෙනි රෝ එකේ ඩිවයිස් කියන එක බෝල්ඩ්. ඒ කියන්නේ ඒක TH එකක්. එහෙනම් අපි ලියනවා TH device කියලා. TH device කියලා සඳහන් කරලා TH එක close කරනවා. ඉන් පස්සේ ඒ රෝ එකේම තියෙනවා පුතේ capacity price කියලා. හැබැයි ඒව තද පැහැෙන් නෙමෙයි තියෙන්නේ නිකම්ම. එහෙනම් ඒව අපි TD ඇතුලේ දාන්නේ. TD capacity මේ අවස්ථාව තේරුම් ගන්න හරි. TD. ඉන් පස්සේ price. TD price. TD එක close කරා. ඉන් පස්සේ අපි TR එකත් close කරා. එතකොට අපේ පළවෙනි row එක හරි. දෙවනි row එකට යනවා. දැන් දෙවනි row එකේ මේ flash memory device කියන එක row දෙකක් අරගෙන තියෙනවා පුතේ. එයාගේ මාතෘකා තීරුව දාන්න. එහෙනම් අපි මේක ලියනවා TR එකක් open කරලා මෙන්න මෙහෙම TR TH row span සමානයි 2යි. දාලා තමයි අපි flash memory device කියලා සඳහන් කරලා TH එක close කරන්න අවශ්‍යයි. ඉන් පස්සේ පුතේ මෙන්න මේ පළවෙනි row එකේ දැන් මේ පළවෙනි row එකට දාලා 16 GB සහ 1000 තියෙනවනේ. මේ TR එක ඇතුලේ මේක අපි දානවා TD 16 GB TD close කරා TD 10යි TD close කරා ඒ TR එක close කරනවා. ඉන් පස්සේ තමයි මේ පල්ලෙහා තියෙන දෙක සඳහන් කරන්නේ නැවත row එක. එහෙනම් TR කියලා දැම්මා TD 32 GB TD 2500යි TD එක close කරා TR එක close කරා අවසානයේ table එක close කරනවා. එහෙනම් මේ ආකාරයෙන් නිවැරදිව පිළිතුර සඳහන් වෙලා තියෙන්නේ බලන්න. ටේබල් බෝඩ් තියෙනවා තුනේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකේ නෑ මේක වැරදි. ඊළඟට TD වෙන්න ඕනේ. TD තියෙනවා හරි. මෙතන TD තියෙන මේක වැරදි. එහෙනම්
TD TD මේකෙත් තියෙනවා හරි TH මේක TH TH තියෙන මේකත් වැරදි ඊළඟට වෙන්න ඕනේ TR එකයි TH TD TD TH TD TD දාලා තියෙනවා හරි මෙතන TD TD දාලා තියෙනවා ඕකේ පොඩ්ඩක් ඉන්න මේක කොල් ස්පෑන් කියන අවස්ථාව තියෙන රෝ ස්පෑන් නෙමෙයි කොල් ස්පෑන් කියන අවස්ථාව මෙතන තියෙන එහෙනම් මේක වැරදි නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 1 ඔන්න ඔහොම සංසන්දනය කරලා බලලා තමයි උත්තරේ ගන්න ඕනේ දැන් බැරි වෙලාවක් පුතේ මේකේ කැපැසිටි කියන එකයි ප්‍රයිස් කියන එකයි බෝල්ඩ් වෙලා තිබ්බනම් ඒ කියන්නේ මාතෘකා වෙලා තිබ්බනම් පුතාලට උත්තරේ ගන්න වෙන්නේ 4 උත්තරේ ගන්න වෙන්නේ 4 නමුත් පුතාලගේ වෙලාවට මේකේ බෝල්ඩ් කරලා තියෙන ඩිවයිස් එකයි ෆ්ලෑෂ් මෙමරි ඩිවයිස් කියන අවස්ථාවන් දෙක. එතකොට ඒවා අනිවාර්යෙන් TH වෙන්න ඕනි. මේ වගේ අලුත් අවස්ථාවන් හැම වෙලාවකම ඉගෙන ගන්න පුතේ. අලුත් අවස්ථාවන් හැම වෙලාවකම ඉගෙන ගන්න අවශ්‍යයි. එහෙනම් 13ට පිළිතුරු අංක 1. යමු ප්‍රශ්න අංක 14ට. මේකත් පුතාලා ඉගෙන ගත්ත කොටසක්. රූපෙහි දක්වා ඇති ආකෘතියෙහි user name පාට කොටුව සඳහා ඇතුළත් කළ හැකි අනුලක්ෂණ ප්‍රමාණය 10කට සීමා කිරීමට ලිවිය යුතු නිවැරදි HTML මූලිකාංගය කුමක්ද කියලා අහනවා. උත්තරේ රිප්ලයි කරන්න බලන්න. රිප්ලයි කරමු බලන්න. දිනුක හැමෝටම පේන රිප්ලයි කරන්න පුතේ. බලමු අපි username එක කියන්නේ නේද username එක බැලුව බැලමට පේනවා මේක ඇවිල්ලා text එකක් එහෙනම් input type text වෙන්න ඕනේ name එක කැමති එකක් දෙන්න පුළුවන් username කියලා ඔක්කොගේම තියෙනවා වචනේ වෙන්නේ අනුලක්ෂණ ප්‍රමාණය එහෙනම් අපි ඒකට යොදාගත්තේ මොකක්ද පුතේ max length කියන අවස්ථාව ඒ අනුව 14ට නිවැරදි උත්තරේ අපිට පිළිතුරු අංක 2 බාර ගන්න හැකියාවක් තියෙනවා වැඩි වෙලාවක් ගන්න නැහැ ඒකටම යමු ප්‍රශ්න අංක 15ට. ලේසි ප්‍රශ්නයක්. ඉක්මනට උත්තරේ කියන්න. ශාක්‍ය උත්තරේ අංක 3 දෙන්නෙම කොහොමද? අපි ඉගෙන ගත්තා පුතේ යුනිවර්සල් ගේට්. එහෙම නැත්නම් සාර්ව දිවාරවලදී නැන්දිවාර තුනක් සමා වෙන්නේ ඕ දිවාරයකට. ඕ දිවාරයකට. ඒ වගේම නෝ දිවාර තුනක් සමාන වෙනවා ඇන් දිවාරයකට. මෙතන නැන්දිවාර තුනක් තියෙන එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ලේසි පිළිතුරු අංක 4. මේකට බලන්න මොකද උත්තරේ කියලා. ප්‍රශ්න අංක 16. කියන්න බලන්න උත්තරේ. ප්‍රශ්න අංක 16ට විද්‍යුත් මාධ්‍යයක් තුලින් තරංගයක් ගමන් කිරීමේදී තරංගයේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීම. දැන් මේ තරංගයක් ගමන් කරනකොට එන්න මේක අඩු වෙනවා. අඩුවීම හේතුවෙන් එහි සංඛ්‍යාතය අඩුවේ. ඉහත වගන්තිය මගින් විස්තර කරනුයේ කුමක්ද? ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ හායනය. හායනය 16 උත්තරේ අංක 5 හායනය. ප්‍රශ්න අංක 17 මෙන්න මේක ඉතාමත් වැදගත්. මේක ඉතාමත් වැදගත්. ICMP යනු මොන ස්තරයේ නියමාවලියක්ද කියලා අහනවා. උත්තරේ දෙමු බලන්න. මම මේක කලිනුත් දුන්නා මේ වගුව. සමහරක් දරුවෝ ලියා ගන්න ඇති මේ වගුව. මාත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම මම කිටිසටහන් පොතක් ඉදිරියේදී ලබා දෙනවා. ඒක තමයි අර මම එක සැරයක් අර පණිවිඩයක් තියෙනවා කිය සර්ප්‍රයිස් වෙන්න හැමෝටම සම්පූර්ණ විෂය නිර්දේශයේ වැදගත්ම සිද්ධාන්ත දුලත් කරලා කෙටිසටහන් පොතක් ලබා දීමක් කරනවා මම. ඔබලන්න තව උත්තර රිප්ලයි කරන්න. ICMP කියන මොන නියමාවලියද? පුතේ මේ බලන්න. පුතාලට වෙන්න මේ වගේ ටේබල් එකක් මම ඉදිරියේදී දෙන්නම්.
මෙන්න මේ ටේබල් එකේ මේ OSI ආකෘතියේ ස්තරවල එකින් එක සඳහන් වෙන නියමාවලි මොනවද? දත්ත පවතින ආකාරය මොනවද? භාවිතාවන දෘඩාංග මොනවද? මේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න මේ OSI ස්තරවල ජාල ස්තරයේ තමයි පුතේ ICMP කියන යෙදුම තියෙන්නේ. ඕක අපි දැනගෙන ඉන්න ඕනේ. මේකේ ගොඩාක් වචන තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ අපි මතක තියාගෙන ඉන්න ඕනේ. මෙතනින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඉතිහාසයේ කිහිප අවස්ථාවකදී. හරි එහෙනම් ICMP එක තියෙන්න ඕනේ මොන ස්තරයේද? උත්තරේ අංක 4 ජාල ස්තරේ. ICMP තියෙන්නේ ජාල ස්තරේ. HTTP අහලා තිබ්බා. HTTP SMTP ගැන අහලා තිබ්බා. මේවා තියෙන්නේ යෙදුම් ස්තරේ. මේ වගේ මේ ස්තර 7 මොනවද? ඒ ස්තර 7 භාවිතන් දෘඩාංග මොනවද? දත්ත පවතින ආකාර මොනවද සහ භාවිතා කරන ජනප්‍රිය නියමාවලි කිහිපයක්වත් පුතාලා අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න වෙනවා. හරි? මේවා ටිකක් ඉතින් පාඩම් කරන්න වෙයි. මම මේක හෙඩිසරහන් පොතක දාලා දෙන්නම්. ඊළඟට ප්‍රශ්න අංක 18 උත්තර රිප්ලයි කරන්න. ප්‍රශ්න අංක 18 උත්තර රිප්ලයි කරමු බලන්න. මොකක්ද පුතේ ප්‍රශ්න අංක 18ට පිළිතුර වන්නේ? රිප්ලයි කරමු. ගාන හදලා උත්තරේ ගන්න ඕනේ. එහෙම නැතුව මේ ආවට ගියාට හිතලා බලලා උත්තර දෙන්න බෑ මේ මට. ගාන හදන්නම වෙනවා. කොහොමද ගාන හදලා මේ වගේ එකට උත්තරේ ගන්නේ? පුතාලට IP address සම්බන්ධවත් මම ඉක්මනටම ආවරණය කරලා දෙන්නම් බය වෙන්න එපා. මම නොමිලේ පාඩම් මාලාවක්ම YouTube එකේ දැම්මා. ඊට අමතරව අපි තව ගණන් කිහිපයක්ම ඔන්ලයින් උත් කරමු Zoom ඔස්සේ. හරි මේ බලන්න. මේ වගේ ගානක් හදන්නේ මෙහිමයි පුතේ. කට්ටිය ගොඩාක් පටලවගෙන තියෙනවා. මේ ගණන් දක්ෂව හදපු දරුවොත් මේ පටලවගෙන තියෙනවා වගේ පේනවා රිප්ලයි කරලා තියෙනකොට. පාසලේ පරිගණක විද්‍යාගාරයේදී පරිගණක ජාලයේ 255 255 224 යන උපජාල ආවරණය භාවිතා කරයි. එහෙනම් මේක උපජාල ආවරණය තමයි 255යි 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 224 කියන අවස්ථාව. මෙම ජාලයේ පවතින පරිගණක සඳහා භාවිතා කළ හැකි එකිනෙකට වෙනස් IP ලිපින ගණන කොපමණද? පුතේ මේ IP ලිපින ගණන කොපමණද කියලා අදහස් වෙන්නේ මෙම ජාලයට සම්බන්ධ කරන්න පුළුවන් සත්කාරකින් ගණන කීයද කියලා අහන එක. පුතාලම සූත්‍ර දෙකක් කියලා දීලා තියෙනවා ඔන්ලයින් පාඩම් වලට සම්බන්ධ වුණා නම් බැලුවා නම් කියලා දීලා තියෙනවා. අපිට මේකෙන් මේ වගේ උපජාලාවරණ ලබා දීලා තියෙන අවස්ථාවක හොයන්න පුළුවන් උපජාල ප්‍රමාණය. ඒකට භාවිතා කරන සූත්‍රය අපි 2n සහ සත්කාරකීන් ප්‍රමාණය. ඒකට මම සූත්‍රයක් කියලා දීලා තියෙනවා 2n ඍණ 2. එතකොට මේ ගාන හදන්න නම් මේ දීලා තියෙන මොකද සබ්නෙට් මාස් ටික දීමයට හරව ගන්න ඕනි. අපි දන්නවා 255 කියන්නේ එකේ වට 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8. එහෙනම් මේ 255 255 255 තමයි මේ මම පිටු වටේ ගොඩවල් තුනකින් ලියුවේ. දැන් 224 කොහොමද අපි පිටු වටකින් ලියන්නේ? ඉතාමත් ලේසි. 224 පැත්තක දෙකෙන් බෙද්දොත් පුතාලට උත්තරේ එයි 1.1.1.5. ඔන්නෝම උත්තරයක් එයි. ඉන් පස්සේ දැන් අපි බලනවා මේකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ අගයන් කීයක් 255 සම්පූර්ණද? 3ක්. ඒ කියන්නේ අපි දන්නවා 255 255 255 බිඳුව ආවේ ක්ලාස් C එකක. 255 බිඳුවයි බිඳුවයි බිඳුව ආවේ ක්ලාස් A එකක. 255 255 බිඳුවයි බිඳුව ආවේ ක්ලාස් B එකක. ඔබ තවත් විදිහකට කිව්වොත් network host එන්නේ ක්ලාස් C එකක. network host එන්නේ ක්ලාස් A එකක.
network host දෙන්නේ class B එකට. එහෙනම් බැලූ බැලමට පේනවා මේ class C එකක්. class C එකක අපි දන්නවා අවසන් පිටුවට තමයි host එකට අයිති වෙන්නේ. මේකේ අවසන් host එකේ තියෙන එකේවට අපි කියනවා subnet bit. host එකේ තියෙන බිඳුවේවට අපි කියනවා host bit. එහෙනම් උපජාල ප්‍රමාණය හොයන්න කිව්වනම් පුතාලා මේක සැලකිල්ලට ගන්න ඕනේ එකේ අවස්ථාවන්. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය 8යි. හැබැයි මේක යහන්නේ සත්කාරකෙන් ප්‍රමාණය. එහෙම නැත්නම් IP ලිපින ගන්න. එහෙනම් ඔයාලට අවශ්‍ය වෙන්නේ 2n ඍණ 2 කියන සූත්‍රයේ. එහෙනම් මෙතන වෙන්නේ බිඳුවේවා 5ක් තියෙනවා. ඍණ 2 දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි. ඒකෙන් දෙකක් ගියපුවාම 30යි. උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 1. නිතරම විභාගෙදී මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. එහෙනම් 18 වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 1. අපි මේ වගේ ගණන් තව කිහිපයක් කරනවා බය වෙන්න එපා. ප්‍රශ්න අංක 19. රිප්ලයි කරන්න බලන්න. තවත් ලේසි ප්‍රශ්නයක්. පුතාලට මේ දවස් ටිකේ ක්ලාස් කරාට හොඳටම සනීප නැති වෙලා ඉන්නේ පුතේ. නමුත් අර මේ ඔයාලාට රවට්ටන්න බෑ. ඔයාලව අතරමං කරන්න බෑ. ඒ නිසා තමයි මේ දවල් වරුවේ සමහර වෙලාවට රාත්‍රියට අරගෙන පන්ති කරන්නේ. දැන් ඊයේත් දරුවෝ කිහිප දෙනෙක් සම්බන්ධ වුණා 21 23 දරුවන් එක්ක මම ඊයේ දකින්න නැති මම පැය එකමාරේ පන්තිය කරේ අවසන් කරා. ටිකක් මේ දවස්වල සනීප නැති වෙලා ඉන්නේ. කෙනෙකුට අසනීපයි. කොරෝනාක් දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් බය වෙන්න එපා. මරුන් නැති වුණොත් ඔයාලට විභාගෙ ලියනකම්ම මොන ප්‍රශ්න තිබ්බත් ඉගෙනවීම කටයුතු කරනවා. ඒ වගේම එක දවසක් හරි මගේ අතින් මග හැරුණොත් ඒ දවසත් අනිවාර්යෙන් ඔයාලට කවර් කරලා දෙනවා. දැන් ගිය සිකුරාදා කරන්න බැරි වුණානේ මට. ඒ වෙනුවට මම හෙට දාලා කරනවා. ඒ කියන්නේ කිසිම වෙලාවක බය වෙන්න එපා. මං කිව්වා වගේම කියපු සෑම ඒකකයක්ම ඒ දවස වෙද්දී ආවරණය කරලා දෙනවා. ඒ වගේම අනිවාර්යෙන් පේපරුත් වැඩිපුර ප්‍රමාණයක් ගහලා මේ කරලා දෙනවා. මොකක්ද මේ අහන්නේ? දුර්ෂාන් අහනවා වැක්සින් එක ගත්තා නේද සර්? ඔව් පුතේ වැක්සින් එක ගත්තා. වෛරස් උනද කියලා නෑ. උන නෙමෙයි. කොරෝනා නෙමෙයි. නිකන් අනේ මන් දන්නේ ඔළුව කැක්කුමක් වගේ තියෙන ඒ දන්නේ. හරි. ප්‍රශ්න අංක 19 බලමු හරිද කියලා. විභාග දෙපාර්තමේන්තුව මගින් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සැකසීම නිරූපණය කරනු ලබන්නේ පහත දැක්වෙන කුමන දත්ත සැකසුම් ආකාරයේද? විභාග දෙපාර්තමේන්තුව මගින් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සැකසීම. පුතේ කොහොමද විභාග ප්‍රතිඵල සැකසන්නේ? උත්තර දීලා තියෙනවා ගොඩක් කට්ටිය හරියට. කාණ්ඩ සැකසීම ආකාරයට. මේක කරා. මේක පද්ධති පාඩමේ අපි සාකච්ඡා කරා. එහෙනම් විභාග ප්‍රතිඵල සැකසීම එහෙම සිදු කරන්න ඕනේ පුතේ. කාණ්ඩ එකින් එකට දැන් මේ තත්කාලින සැකසුම යන්න පුළුවන්ද? බෑ. එම මොහොතම ප්‍රතිඵල දෙන්න පුළුවන්ද? බෑ. කොටසින් කොටස අරන් තමයි සැකසීම සිදු කරන්නේ. එහෙනම් 19 වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 20 පුළුවන් නම් උත්තරේ දෙන්න. පහත් සදහන් කුමන වගන්තිය සත්‍ය වන්නේද? පහත සදහන් කුමන වගන්තිය සත්‍ය වන්නේද? උත්තරේ 3 කියනවා. බලමු හරිද කියලා. පුතේ ඔය ගොඩක් කට්ටිය ඩිරෙක්ට් මෙසේජ් කරන්නේ. එහෙම නැතු එවරිවන් දාන්න ඈ. රිප්ලයි කරද්දී බලමු හරියට උත්තරේ දෙන්නේ කවුද කියලා. බලමු. පහත් සදහන් කුමන වගන්තිය සත්‍ය වන්නේද? amazon.com යන B2B සඳහා උදාහරණයකින් නෑ. Amazon කියලා කියන්නේ පුතේ පාරිභෝගිකයන්ට කස්ටමර්ස්ලට පර්චේස් කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා එන B2C අවස්ථාවක්. ikman.lk යන G2C සඳහා උදාහරණයකින්. රජය දන්නවනම් නඩුත් දානවා නේද? ikman.lk කියන්නේ රාජ්‍ය ආයතනයක් නෙමෙයි. ඒක පෞද්ගලික ආයතනයක්. එහෙනම් ඒක වැරදි. eBay යනු C2C සඳහා උදාහරණයක් වඩා නිවැරදි. eBay එකේ පුතාලට පුළුවන් ඔය ඩ්‍රොප් shipping කරනවා කියලා කට්ටිය කරන්නේ. පුතාලට පුළුවන් account එකක් හදාගෙන item sales කරන්න customers ලට. එහෙනම්
eBay යනු C2C සඳහා උදාහරණයකි ඒක නිවැරදි. විස්තර උත්තරේ වෙන්න උත්තරේ අංක 3. ඊළඟ එක 21 මේ කොටස තාම පුතාලට කරේ නැහැ. පුතාලට මම හෙට රාත්‍රී 9ට පටන් ගන්නවා මේ පාඩම කරන්න ආරම්භ කරන්න. ඒ කියන්නේ ඩේටාබේස් පාඩමින් තමයි ප්‍රශ්න අංක 21 සහ 24 වෙනකම් ප්‍රශ්න අහලා තියෙන්නේ. පාඩම කරේ නැහැ කියලා මේවා නොකර ඉන්න ඕනේ නැහැ. මේක පට්ට ලේසි පුතේ. දැන් ඔය කට්ටිය කියනවා මට ඇහිලා තියෙනවා database SQL Python පට්ට අමාරුයි කියලා. මම අද ඔප්පු කරන්න මේ කොටස් මම උගන්වලා නැහැනේ. හැබැයි මම උගන්වන්නේ නැතුව මේ කොටස් පට්ට ලේසි කියලා ඔප්පු කරලා පෙන්නන්න. මේ ඇවිල්ලා database පාඩමෙන් අහන ප්‍රශ්නයක්. මේකේ අහනවා ඉහත වගු සඳහා සම්බන්ධක පටිපාටිය නිවැරදිව දැක්වෙන්නේ කුමකින්ද කියලා. දැන් වගු තුනක් දීලා තියෙනවා පුතේ. දැන් පුතාලට අපි හෙටම උගන්වනවා මොකක්ද ප්‍රාථමික යතුර මොකක්ද සංයුක්ත යතුර මොකක්ද ආගන්තුක යතුර මේවා මම හිත උගන්වනවා. හරි දැන් පුංචි අදහසක් ලබා දෙන්න. ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ පුතේ යම්කිසි වගුවක දත්තයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන යතුර. නිදසුනක් විදිහට පුතා අපි මෙහෙම හිතමු. පුතාලගේ ඉස්කෝලේ මම කියනවා කසුන් හොයලා දෙන්න කියලා. ඉස්කෝලේ ඉන්න විදුහල්පතිට හරි පරිපාලනයකේ කාට හරි කියනවා කසුන් කියන ශිෂ්‍යයා මට හොයලා දෙන්න. එතකොට පරිපාලනයකේ ගැටලුවක් එනවා. කසුන් කියන නමින් ඉස්කෝලේ දරුවෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මම කියනවා 71යි. මොකද මෙතන නිස. හරි මේ අහන්න. කසුන් මට රිප්ලයි කරලා කියනවා මම මෙතන නිස කියලා. නෑ නෑ මම මේ කසුන්ලා ගොඩක් ඉන්න නිසා ගත්තේ කසුන්. හරි. මේ අහන්නකො. එතකොට මම ගිහින් කියනවා පරිපාලනයකකේට ශිෂ්‍ය අංක 71යි 89 දරන ශිෂ්‍යයා මට හොයලා දෙන්න. අන්න එතකොට පාසලට ඉතාමත් ඉක්මනින් ඉන්ඩෙක්ස් නම්බර් ටික බැලුවා 71යි 89 ඉන්න දරුවෝ හොයාගන්න හැකියාව තියෙනවා. නමුත් කසුන් කියන නමින් මම ඇහුවොත් ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා හොයාගන්න අමාරුයි. ඒ නිසා යම්කිසි දත්ත සමුදායක යම්කිසි පද්ධතියක දත්තයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන යතුරට අපි කියනවා පුතේ ප්‍රාථමික යතුර කියලා. මම ඒක හෙට තව පැහැදිලි කරන්න. එතකොට අපි මේ වගු නිර්මාණය කරනකොට ප්‍රාථමික යතුරට පල්ලෙන් ඉරක් ගන්න. ප්‍රාථමික යතුර කියලා පෙන්වන්න. ඔන්න ඔය කියන දැනුම විතරයි මේ ගාන හදන්න තියෙන්න ඕනේ. මේ බලන්නකො. ස්පෝර්ට් කියලා තියෙනවා වගුව. ස්පෝර්ට් එකේ තියෙනවා ස්පෝර්ට් නම්බර් ස්පෝර්ට් නේම්. එහෙනම් මේ ස්පෝර්ට් නම්බර් කියන එක තමයි ප්‍රාථමික යතුර වෙන්න ඕනේ. දැන් බලන්න මේ පළවෙනි උත්තරේ ස්පෝර්ට් කියන එකේ ස්පෝර්ට් නම්බර් කියන එකට යටුණු තිරක් තියෙනවා. ස්පෝර්ට් නේම් කියන එකට යටුණු තිරක් තියෙනවා. නම් පළවෙනි එක වැරදි. දෙවැනි එකේ හරියට තියෙනවා, තුන්වෙනි එකේ හරියට තියෙනවා, හතරවෙනි එකේ හරියට තියෙනවා, පස්වෙනි එකේ හරියට තියෙනවා. දෙවැනි එක ස්ටුඩන්ට්. ස්ටුඩන්ට් එකේ අපිට ප්‍රයිමරි කී එක විදිහට ගන්න පුළුවන් පුතේ ස්ටුඩන්ට් නම්බර් කියන එක. එහෙනම් බලන්න මෙතන එක හරියට සඳහන් කරලා තියෙනවා. මෙතන නෑ නේම් එකටත් ගහලා තියෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරෙත් ඉවත් කරන්න පුළුවන්. හතරවෙනි එකෙත් හරියට තියෙනවා, පස්වෙනි එකෙත් හරියට තියෙනවා. ඊළඟට තුන්වෙනි වගුව ස්ටුඩන්ට් ස්පෝර්ට්. මේකේ නම්බර්ස් දෙකක් තියෙනවා. මේකේ දිනේ හරියට හඳුන ගන්න නම් අපිට මේ යතුරු දෙකම භාවිතා කරන්න වෙනවා. එහෙනම් මේ දෙකම සංයුක්ත යතුරු අවස්ථාවක්. ප්‍රාථමික යතුරු දෙකක් දෙනවා නම් එකට වඩා දෙනවා නම් අපි ඒක සංයුක්ත යතුරු අවස්ථාවක් කියනවා. අපි ඒක හෙට උගන්වන්නම් බය වෙන්න එපා. එතකොට පුතේ මේකේ මේ දෙකටම යටින් ඉරක් වැදිලා තියෙන්න ඕනේ. බලන්න. මෙතන නෑ. දෙවෙනි එක වැරදි. මෙතන නෑ. පස්වෙනි එකේ නිවැරදිව සඳහන් වෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 21කට නිවැරදි පිළිතුර විදිහට 5 බාර ගන්න පුළුවන්. පුතාලා මට ඒකට උත්තර දුන්නට කිසිම ගැටලුවක් නැහැ. සමහරක් කට්ටිය නම් උත්තරේ දීලා තියෙනවා. ප්‍රශ්න අංක 22. මේකට මට උත්තරයක් ඕනේ. පහත සඳහන් දෑ අතුරෙන් ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුව සඳහා නිවැරදි ප්‍රාථමික යතුර වන්නේ කුමක්ද? උත්තර රිප්ලයි කරන්න බලන්න. ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුව සඳහා නිවැරදි උත්තර. මේකට උත්තරේ මට හැමෝගෙම ඕනේ. හරියට හරි නේද? අපි මේක මම කලින් කිව්වා. එහෙනම් මේකේ ස්ටුඩන්ට් නම්බර් සහ ස්පෝර්ට් නේම් කියන අවස්ථාවන් දෙකම සංයුක්ත යතුරු අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රාථමික යතුරු දෙකක්. ඒ අනුව නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් 22ට මේ දෙකම සඳහන් වෙනවා පුතේ උත්තராංක 3. නිවැරදිව සඳහන් වෙනවා උත්තராංක 3. එහෙනම් 22ට උත්තරේ වෙන්න ඕනේ උත්තරාංක 2. මේකත් මේක නම් හෙට කරන්න වෙන්නේ SQL එක කරන්නම් ලබන අඟහරුවාදා. හරි SQL කොටස ලබන අඟහරුවාදා ආවරණය කරලා දෙන්න. පුළුවන් වුණොත් සිකුරාදා කරන්න. මෙතනින් අහනවා කුමරන් ක්‍රිකට් ක්‍රීඩාවට බැඳුණු දිනේ පමණක් වෙනස් කරන්න අපි භාවිතා කරන අප්ඩේට් කියන විධානය. ඒක කරන විදිය දැන් ඔයාලට තේරෙන්නේ නැහැනේ කරේ නැහැනේ. ඒ නිසා මම උත්තර ඉක්මනට කියන්නම්. 23ට උත්තරේ 2. වෙන විදිය ලබන සිකුරාදා හරි
අඟහරුවාදාරි කියලා දෙන්නම් බය වෙන්න එපා. මේ SQL හොඳටම කියලා දෙනවා කිසි දෙයකට බය වෙන්න එපා. 23ට උත්තරේ 2. 24ට උත්තරේ 5. මේ දෙකට උත්තරේ ගහගන්නකො වෙන විදිය කියලා දීලා වැඩක් වෙන්නේ නැහැ දැන්. එහෙම වුණොත් මට විධාන කිහිපයක් කියලා දෙන්න වෙනවා ඔයාලට. 24ට උත්තරේ අංක 5 එන්න ඕනේ. අපි මේව එන්නේ කොහොමද කියලා ලබන සතියේ මේ සිකුරාදා හරි අඟහරුවාදා හරි සාකච්ඡා කරමු පුතේ. හරි? බය වෙන්න එපා. ප්‍රශ්න අංක 25 උත්තරේ රිප්ලයි කරන්න බලන්න. ප්‍රශ්න අංක 25 රිප්ලයි කරන්න බලන්න උත්තරේ. කොහොම උත්තර අංක එක දෙන්නේ නේ බලමු තව. මේ වගේ රටා නම් අපි කිහිපයක් කරා නේද පුතේ? පහසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලක් තියෙනවා මේ කොටසින් ප්‍රශ්න. රංග ශාලාවක ටිකට් අලෙවි කිරීමේ පද්ධතියක් වර්ගීකරණය කළ හැක්කේ ටිකට් අලෙවි කරනවා කියන්නේ කෘතිම. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. විවෘත. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කෘතිම සහ විවෘත ලෙසය. එහෙනම් නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් පුතේ උත්තරාංක 1 කියන එක අපිට නිවැරදි උත්තරේ විදිහට බාර ගන්න හැකියාවක් තියෙනවා. යමු ප්‍රශ්නාංක 6ට. පාරිභෝගිකයෙකු විසින් සුපිරි වෙළඳ සැලකින් යම් භාණ්ඩයක් මිලදීගෙන එහි වටිනාකමට අදාළ වන මුදල ණය කාඩ්පතකින් ගෙවන ලදී. මෙම ක්‍රියාකාරකම සම්බන්ධ වන්නේ කුමන පද්ධති වර්ගයටද? රිප්ලයි එකක් දෙන්න බලන්න උත්තරේ. නෑ තාම නෑ. එච්චර වෙලා ගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයකට. පුතේ මෙතන සිදු වෙලා තියෙන්නේ පාරිභෝගිකයෙකුයි වෙළඳ සැලකුයි අතර ගනුදෙනුව. ඒ වගේ අවස්ථාවක අවශ්‍ය වෙන පද්ධතිය තමයි ගනුදෙනු සැකසුම් පද්ධතිය කියලා අපි කියන්නේ නේද? අපි මේවා ඉගෙන ගත්තා. එහෙනම් උත්තරේ වෙන්න 26ට උත්තරේ අංක 4. 27 හොඳ ප්‍රශ්නයක්. සේවා දායකයාට අවසාන අධියර වන තුරුම අවසාන නිමවුම දැක ගැනීමට නොහැකි වීම සහ නිමවුම ලබා ගැනීමට කාලය අවනිශ්චිත වීම යන ලක්ෂණ තියෙන්නේ මොකේද කියලා අහනවා. උත්තරේ මොකක්ද? very good. උත්තරේ අංක 3 දියඇලි ආකෘතිය. මේ කොටස් ටික අමතකයි නම් මේ වගේ ප්‍රශ්නවලට උත්තරේ දෙන්න අමතකයි නම් පද්ධති පාඩමේ රිපීට් ටික බලන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්න කිරි කජු කනවා වගේ තියෙනවා. හරි? 27 උත්තරේ වෙනවා උත්තරේ අංක 3. යමු ප්‍රශ්න අංක 28ට. 28 උත්තරේ මොකක්ද බලන්න. තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී අතුරු මුහුණක් නිර්මාණය සහ පද්ධති ගැලීම් සටහන් නැදීම සිදු කරන්නේ මොන පියවරේදීද? මොන පියවරේදීද කරන්නේ? අවශ්‍යතා හඳුනා ගැනීම, පද්ධතිය සැලසුම් කිරීම, හේතකරණය කිරීම, දෝෂ පරීක්ෂා කිරීම නේද? ස්ථාපිත කිරීම. අපි මේ වගේ පියවර කිහිපයක් ඉගෙන ගත්තානේ. මොකක්ද එතනින් අයිති වෙන්නේ අතුරු මුහුණක් නිර්මාණය කිරීමට? රිප්ලයි කරන්න බලන්න. ඔක අසුන් පුතා රිප්ලයි කරලා තියෙනවා. පුතේ හැමෝටම පේන රිප්ලයි කරන්න. තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී අතුරු මුහුණක් නිර්මාණය සහ පද්ධති ගැලීම් සටහන් නැදීම කරන්නේ මොන පියවරේදීද? උත්තරේ වෙන්න ඕනේ පුතේ පද්ධති සැලසුම් කරනකොට තමයි බම් ප්ලෑන් එක අඳින්නේ. ගයක් හදනකොට ප්ලෑන් එක අඳින්නේ ගේ හැදලි වුණාට පස්සේද? නෑ, ප්ලෑන් එක මුලින් සකස් කරගන්න ඕනේ ගේ හදන්න කලින්. එහෙනම් පද්ධති සැලසුම් කිරීමේදී තමයි ගැලීම් සටහන් අතුරු මුහුණත් ඔක්කොම නිර්මාණය කරගන්නේ. යනුව 28ට උත්තරේ පිළිතුරු අංක 1 විදිහට බාර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 29 ඉඳන් 31 දක්වා අහන්නේ Python වලින්. නම් බය වෙන්න එපා.
දැන් Python කිව්වහම කට්ටිය බය වෙනවනේ. Python එහෙම අමාරු නෑ. Python කියන්නේ හරි ලේසි ප්‍රශ්න අහන පාඩමක්. හරි. දැන් Python මම මේ වෙනකොට කරලා නෑ. Python අපි අගෝස්තු මාසේ මුල් සතියේ කරමු. අගෝස්තු මාසේ මුල් සතියේ අපි Python පටන් ගමු. අපිට පුළුවන් සති 3-4කින් මම මේ ඉතින් මතක තියාගන්න මම මේ ඔන්ලයින් එකේදී වැදගත්ම සිද්ධාන්ත තමයි ආවරණය කිරීම කරන්නේ. එහෙම නැතුව ඔහේ කොටස් කතා කරන්න යන්නේ නැහැ. පුතාලට අධ්‍යක්ීමෙන් කියන්න පුළුවන් දැන් පුතාලා දන්නවා මාත් එක්ක රැඳිච්ච නිසා මම උගන්වපු හැම කොටසින්ම විභාග ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ ප්‍රශ්න නිර්මාණය වෙන තැන් වලට ඔන්ලයින් පන්තියේ ෆිසිකල් පන්තියේදී වගේ කතන්දර ඔක්කොම කියන්න යන්නේ නැහැ. දැන් බලන්න Python ඉගෙනුවේ නැති වුණත් මම මේ කොටස පුතාලට කියලා දෙන්නම්. මේ වගේ එකට උත්තරේ හොයන්නේ කොහොමද කියලා. ඉහත Python කේතිය ටෙස්ට් නැමැති විචල්‍යයේ දත්ත ප්‍රරූපය වන්නේ. දැන් මෙතන මේ දත්ත කිහිපයක් තියෙනවානේ. පුතාලට ඉගෙන ගන්න තියෙනවා පුතේ දත්ත ප්‍රරූප කිහිපයක්. integer, float, ඊට පස්සේ boolean, tuples ඔන්න ඔය වගේ ආකාර කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. යම් කිසි දත්ත කිහිපයක් කමා දදා ඇතුළත් කරනවා නම් පුතේ කමා දදා ඇතුළත් කරනවා නම් අපි ඒවට කියනවා tuple එකක් කියලා. යම් කිසි දත්ත කිහිපයක් කමා දදා සඳහන් කරනවා නම් අපි ඒවට කියනවා කමා දදා. නිකම්ම මේ ඉලක්කම 3 තිබ්බනම් ඉන්ටිජර් එකක් විදිහට සලකන්න පුළුවන්. දිනුක netmini උත්තර අංක 1 රිප්ලයි කරලා තියෙන නිසා නිකම්ම සංඛ්‍යාවක් තිබ්බනම් ඉන්ටිජර් එකක් වෙනවා. නමුත් සංඛ්‍යා කිහිපයක් කමා දදා සඳහන් කරනවා නම් පුතේ අපි ඒවට කියනවා tuple එකක් කියලා. හරි? tuple එකක්. එහෙනම් 29ට උත්තරේ වෙනවා 4. පුතාලට වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද පුතාලා මේක ඉගෙනගෙන නැහැ. හරි? මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා උගන්වන්න කලින්. මොකද අපි දන්නවනේ. දැන් අපි වාහනයක් ගන්නකොට මුලින්ම පදින්නේ නැහැනේ පුතේ බලනවනේ. අපි ෆෝන් එකක් ගන්නකොට මුලින් මේක පාවිච්චි කරන්නේ නැහැනේ. අපි ඉස්සෙල්ලා ඒක බලනවනේ. මෙන්න මේ වගේ Python ඉගෙන ගන්න කලින් අපි Python ටික පොඩ්ඩක් බලමු. මොකද කට්ටිය මේකට බයයිනේ. අපි බය වෙන්න ඕනේ නැහැ කියන විතරයි මම ඔයාලට මේ කියන්නේ. නැතුව මේකට හරි උත්තරේ මට අවශ්‍ය නැහැ. බය වෙන්න එපා. මේක පට්ට ලේසි. මම දැන් ওই දෙවෙනි එක අරන් පෙන්නන මේ දෙවෙනි එක ප්‍රශ්නාංක පුළුවන් ඕන කෙනෙකුට මේ මොනම් මේ පේපර් එකේ මේ ප්‍රශ්න ඉක්මනින් හදලා එවන්න කියලා ඕන කෙනෙකුට යවලා බලන්නකො ඉක්මනට උත්තරයක් දෙයිද කියලා නෑ. නමුත් මේ වගේ එකට උත්තර ඉක්මනින් ගන්න ක්‍රම තියෙනවා. රහස් ක්‍රම තියෙනවා. මේ බලන්න. ඉහත Python කේතියේ නිවැරදි ප්‍රතිදානය වන්නේ කුමක්ද? මේ වගේ වෙලාවක කරන්න තියෙන පුංචි හොර වැඩක්. පුංචි හොර වැඩක් කරන්න තියෙන්නේ. මොකක්ද දන්නවද? මේ තියෙන පියවරයන් ටික වගුවකට දාන්න. වෙන්න මේ විදිහට. දැන් මේකේ කියනවා def fun1 මෙතන මේ wall කියලා ගන්න කියන්නේ මෙන්න මේ අවස්ථාවේ මේ උඩ තියෙන ටෙස්ට් එක තමයි ගන්න කියන්නේ. එයා කියනවා a සහ b වෙනවලු සමාන වෙනවලු wall බිඳුවටයි wall බිඳුවටයි. ඒ කියන්නේ පුතේ wall බිඳුව කියලා දහස් වෙන්නේ මම මේක මෙතනින් ලියන්නම් මෙන්න මෙහෙම. tuple එකක මේ පළවෙනි අවස්ථාවට කියනවා බිඳුව, දෙවෙනි අවස්ථාව 1, ඊළඟට 2, 3. ඔන්න ඔහොම යන්නේ. එහෙනම් a හා b සමාන වෙනවලු පුතේ මෙන්න මේ 3ට. හරි ඒකයි මේ සඳහන් වෙලා තියෙන්නේ. වෝල් එක සඳහන් වෙන 3ට. මේ බිඳුවෙනි අවස්ථාව 3 කියන එක එයා සමාන වෙනවා එහෙනම් 3ට. එහෙනම් අපි මේ තැන් වලට 3 දාගමු. ඊට පස්සේ කියනවා for c in wall. අයා කියනවා c ට ආදේශ කරන්නලු මේවා ගන්න විදිය මම කියලා දෙන්නම් තව බය වෙන්න එපා. මේ උගන්නපු නැති ප්‍රශ්නයක් කරන්න යන්නේ අදහසක් පමණයි ඔළුවට දාන්නේ. එහෙම නැත්නම් මේ ඉගැන්වීමක් නෙමෙයි කරන්නේ. බය වෙන්න එපා. රටාවයි ඔළුවට දාන්නේ. for c in wall කියලා අදහස් වෙන්නේ පුතේ මේ කියන tuple එකේ තියෙන අගයන් එක එක ගන්න කියලා කියන්නේ. එහෙනම් අපි ලියාගමු මෙන්න මේ වගේ එකක්. c විශාලයි a c විශාලයි a ඊට පස්සේ මෙතනට අපි ගමු a සමානයි c ඊළඟට c විශාලයි b මෙතන තියෙනවා b සමානයි c. දැන් මුලින්ම මෙයා කියනවා c විදියට ගන්න කියලා වෙන්න මේ ටික. මෙයා c ට ගන්න කියනවා මේ 3 5 ඍණ 1 7 බිඳුව කියන අවස්ථාවන් ගන්න කියන්නේ. මම ඒ නිසා එක පල්ලෙහාට ලියා ගන්නවා. 3 5 ඍණ 1 7 බිඳුව. මේ රටාවක් තියෙන මේ රටාවයි තේරුම් ගන්න ඕනේ පුතේ. හරි. පළවෙනි අවස්ථාවේ a කීයද දැන්? a ඇවිල්ලා කීයද? 3යි. a ඇවිල්ලා 3යි. එහෙනම් මෙයා කියනවා 3 විශාලයි 3 කියලා. ඒක හරියද? නෑ. වැරදි. 3 විශාල නෑනේ 3ට වඩා. 3 විශාලයි හෝ සමානයි තිබ්බනම් හරි. දැන් එහෙනම් පළවෙනි කොන්දේසිය වැරදි. ඊළඟ අවස්ථාවට මේ පැත්තට යමු. c කියන්නේ 3, b කියන්නේ 3.
එහෙනම් මේ C සහ B සමහරවිට A සහ B හැම වෙලාවකම 3යි ඈ. දැන් බලන්න 3 විශාලයි 3ට. ඒ අවස්ථාවත් වැරදි. යනවා දෙවෙනි එකට. දෙවෙනි අවස්ථාවේදී 5 විශාලයි 3. 5 විශාලයි 5 විශාලයි කියන 3ට වඩා. මේ අවස්ථාවේ කොන්දේසිය හරිද පුතේ? 5 විශාලයිද 3ට වඩා? ඔව්. 5 විශාලයි 3ට වඩා. එහෙනම් මේ අවස්ථාවේ අපි නිවැරදි කියලා ගන්නවා. එහෙනම් මෙතනින් එන අගය තමයි දැන් 5. ඊළඟට මේ අවස්ථාවේ යමු. මෙතන කියනවා 5 3 විශාලයි 5ට වඩා. එහෙනම් මේ අවස්ථාවේදී මේක වරදිනවා. ඊළඟ අවස්ථාවට යමු. ඍණ 1 විශාලයි. ඍණ 1 විශාලයි. මෙයා කියනවා A ඇවිල්ලා 3. ඒ අවස්ථාව වැරදි. ඍණ 1 විශාල නෑ 3ට වඩා. නේද? ඒ අවස්ථාව වැරදි. එහෙනම් ඊළඟට යමු මේ පැත්තට. මෙතන තියෙන්නේ නැවතත් ඍණ 1 විශාලයි 3ට. එහෙනම් මෙතන දැන් 3 විශාලයි ඍණ 1ට වඩා. එහෙනම් මෙතනට අපි ගන්න පුළුවන් දැන් 3. ඊළඟ අවස්ථාවට යමු. 7 විශාලයි 3. 7 විශාලයි 3. ඕකේ. එහෙනම් මේ වෙලාවේ 7 නිවැරදි සත්‍ය වෙනවා. මෙතනට අපි යනවා 3 විශාලයි 7. එහෙනම් මේ අවස්ථාව වැරදි. ඊළඟට අපි යමු බිංදුව විශාලයි කියනවා 3ට වඩා වැරදි. ඊළඟට කියනවා 3 විශාලයි බිංදුවට වඩා කියලා. මේ අවස්ථාව නිවැරදි. දැන් මේකේ අපි දැන් ඊළඟට හොයනවා පුතේ සත්‍ය වෙච්ච අවස්ථාවන් මොනවද කියලා. සත්‍ය වෙච්ච අවස්ථාවන් මොනවද කියලා බලනවා. දැන් අපි බලමු. මේ අවස්ථාව සත්‍ය වෙලා තියෙනවායි. මේ අවස්ථාව සත්‍ය වෙලා තියෙනවා. මේ අවස්ථාව සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් මේ වගුවේ අවසානට සත්‍ය වෙච්ච අවස්ථාවන් දෙකක් විදියට ගන්න පුළුවන් වෙන්නේ මට 7 සහ 3. 7 සහ 3 කියන අවස්ථාවන්. හරි. එතකොට මෙන්න මේ කියන අවස්ථාවන් දෙක මේ අවස්ථාවන් දෙක වෙනකොට A වෙලා තියෙනවා 7ක් B වෙලා තියෙනවා ඍණ 1ක්. B ගියාගේ ඇවිල්ලා තියෙන ඍණ 1ක්. මොකද මේක සමාන වෙනවනේ B සමානයි C කියනවනේ. C ට C ගියාගේ B සමාන කරනවා. A අනුව පුතේ මෙයා කියන්නේ print කරන්න කියලා මුලින්ම B ඊළඟට A. A අනුව print කරන්න ඕනේ 7 ඍණ 1. 7 ඍණ 1. ඒක print වෙන්නත් ඕනේ කොටු වරහණක් තුල. කොටු වරහණක් තුල. 7 ඍණ 1. එහෙනම් මේකේ නිවැරදි උත්තරේ විදියට බාර ගන්න පුළුවන් මට පිළිතුරු අංක 2. ඔන්න ඔහොමයි ගන්න. ඉන් පස්සේ 31 වෙනි ප්‍රශ්නේ අහන මේ බය වෙන්න එපා මේ වගේම හදන විදිය කියලා දෙනවා. හරි. මම දන්නවා දැන් ඔයාලට ඔක්කොම මේක අච්චාරුවක් වෙලා තියෙන්න පුළුවන්. බය වෙන්න එපා. මම මේ ටික නැවත කරනවා. හරි. ශ්‍රිතයේ තුලින් ප්‍රත්‍යාගමනය වන නිවැරදි ප්‍රරූපය කුමක්ද කියලා අහනවා. පුතේ මේකෙන් මේ කියන්නේ මේක රිටර්න් වෙන්නේ මොකක්ද කියලා අහන්න. රිටර්න් වෙලා තියෙන්නේ කොටු වරහන් තුල. කොටු වරහන් තුල තමයි ලිස්ට් එකක් අවුට්පුට් වෙන්නේ. හරි. කොටු වරහන් තුල තමයි ලිස්ට් එකක් අවුට්පුට් වෙන්නේ. එහෙනම් 31ට උත්තරේ වෙන්න ඕනේ. උත්තරේ අංක 4 විදියට බාර ගන්න හැකියාවක් තියෙනවා. මේ ප්‍රශ්නෙට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ වගේ ප්‍රශ්න කිහිපයක් අගෝස්තු මාසේ මුල කරනවා. බය වෙන්න එපා. MCQ විතරක් 100ක් කවර් කරනවා Python වල එකම එක දවසක් අරගෙන. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට 32. මේකත් Python වලින් අහන ප්‍රශ්නයක්. බය වෙන්න එපා. අපි උත්තරේ මේක ලකුණු කරගමු. යොමුව ගොනුවේ ආරම්භක ස්ථානයට යොමු වෙමින් ලිවීමට හා කියවීමට හැකිවන පරිද්දෙන් ලිවීමට හා කියවීමට හැකිවන පරිද්දෙන් කොහොමද ගොනුවක් ලියන්නේ කියලා අහන්නේ. අපිට මේ වගේ ගොනු ආකාර කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා පුතේ. R කියලා දැම්මොත් කියවන්න පමණයි. හරි. RB තියෙනවා රීඩ් කරන්න පුළුවන් බයිනරි ෆෝමැට් එකේ. W විතරක් තියෙනවා නම් ලියන්න විතරයි පුළුවන්. හරි. W විතරක් තිබ්බොත් ලියන්න විතරයි පුළුවන්. W+ තිබ්බොත් ලියන්නත් පුළුවන් කියවන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අදහසක් තියෙන්නේ පුතේ. හරි. ඔය අවස්ථාවන් ගන්න විදිය මම කියලා දෙන්නම් Python කරද්දී. ඒ අනුව පොයින්ට් එක තමයි ලිවීමට හා කියවීමට හැකිවන පරිද්දෙන් ડોකියුමන්ට් එකක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් ඒකට W+ තියෙන්න ඕනේ. W+ තියෙන්නේ පළවෙනි උත්තරේ. එහෙනම් 32ට උත්තරේ 1 කියලා ගන්න පුළුවන්. කසුන් අහන ප්‍රශ්නයක් සර් උත්තරේ 7 5 තිබ්බොත් ඒකත් ගන්න පුළුවන්ද? මෙන්න මෙහෙම තිබ්බොත් ගන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම තිබ්බොත් ගන්න බෑ. ඒක වැරදි. හරි. පද මාරු වෙන්න බෑ. 33
මේක ලිස්ට් ආකාරයක්. මම කිව්වා ලිස්ට් එකක් Python වල තියෙන කොටු වරහන් ඇතුලේ මේකෙදි මේ තියෙන්නේ අගයන් පුතේ. මේ ඇවිල්ලා ලිස්ට් එකේ පළවෙනි බිඳුවෙනි අවස්ථාව. මේ ලිස්ට් එකේ පළවෙනි අවස්ථාව. මේ ලිස්ට් එකේ දෙවෙනි අවස්ථාව. මේ ලිස්ට් එකේ තුන්වෙනි අවස්ථාව. මේ තුන්වෙනි කොටසෙත් මේ බිඳුවෙනි අවස්ථාව, පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව. මේවා කරන විදිය කියලා දෙන්නම්, බය වෙන්න එපා. ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඔක්කොටම උත්තරයක් දෙන්න ඕන නිසා තමයි මේකත් මේවට අදාළ උත්තරත් මම කියන්නේ. නැත්තම් මට මේව ස්කිප් කරලා යන්න පුළුවන්. මෙයා කියනවා මේක print කරන්න කියලා ලිස්ට් එකේ ලිස්ට් එක කියන්නේ මේක තුන්වෙනි කොටසේ පළවෙනි අගය. එහෙනම් තුන්වෙනි කොටස කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටසේ පළවෙනි එක මේ කියන්නේ 2 කියන අවස්ථාව. එහෙනම් 33ට උත්තරේ එන්නේ 4. Python අමාරු නෑ. ඊළඟට ප්‍රශ්න අංක 34. මේකටත් පුතාලට උත්තරයක් දෙන්න බෑ. මේකට උත්තරයක් දෙන්නත් බෑ. හරි මේකටත් මම උත්තරේ කියන්නම්. ලිස්ට් ප්‍රරූපයේ දත්ත අගයක් ඩික්ෂනරි ප්‍රරූපයේ දත්තයක් මෙන් වෙනස් කළ නොහැකිය වැරදි. වෙනස් කරන්න පුළුවන්. ටපල් ප්‍රරූපයේ දත්ත කොමා වලින් වෙන් කරනු ලබයි. අපි ටපල් එක උන් මතක තියාගමු. ටපල් එක අපි අගයන් දක්වන්නේ කමා දාගෙන. එහෙනම් B නිවැරදි. ඩික්ෂනරි ප්‍රරූපයේ දත්තයක් කොමා වලින් වෙන් කරනු ලබන හා සගල වරහන් තුල වන පටිපාටිගත කී සහ වැලියු යුගලකින් යුක්ත වේ. ඒක නිවැරදි පුතේ. 34ට උත්තරේ වෙන්න ඕන. උත්තරේ අංක 5 B හා C පමණි. මේවට බය වෙන්න එපා. මේවා තාම කරලා නැහැ. ප්‍රශ්න අංක 35 මේකෙන් අදහස් වෙන්නේ Python වල සමානයි කියන එක. මේකෙන් අදහස් වෙන්නේ සමානයි කියන එක. මෙහෙම තිබ්බනම් තමයි අසමාන වෙන්නේ. හරි? ඒ වගේම මේ ඇවිල්ලා මෙහෙයුම් අවස්ථාවක්. ඒ කියන්නේ සත්‍ය හෝ අසත්‍ය බව ප්‍රතිදානය කරන මෙයා එක සමානයි වෙන්න මේකට කියලා අහනවා සත්‍යද අසත්‍යද කියලා. මේ අවස්ථාව පුතේ සත්‍ය එහෙම නැත්නම් true අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. එහෙනම් 35ට උත්තරේ වෙනවා. උත්තරේ අංක 2. බය වෙන්න එපා. මේ ප්‍රශ්න තාම මම කරලා නැහැ. 36 වෙන්න අපි කරපු එක. උත්තරේ දෙන්න බලන්න. 36 උත්තරේ දෙන්න බලන්න. මේවා අපි ඉගෙන ගත්තේද? දැන් Python වලට බය වෙන්න එපා. පින් සිද්ධ වෙයි. දැන් මම කියපියවත් මම Python වල උත්තරත් ගත්තේ වේගෙන්. පැටලුණාක් දන්නේ පැටලුණාක් ගැටලුවක් කරගන්න එපා. Python කරලම නැහැ කියලා හිතේ තියාගෙන ඉන්න. SQL database කරලම නැහැ කියලා ඔළුවේ තියාගෙන ඉන්න. හරි? ඒව පුරවන එක මම කරන්න. හරි හැමෝම කියන උත්තරේ අංක 5 කියලා. බලමු හරිද කියලා. මේ අගයන් 4ක් තියෙනවා. එකේව දාලා තියෙන එක එකක් දාලා තියෙනවා කියන අනිවාර්යයෙන්ම මේක සොප් ප්‍රකාශනයක් වෙන්න ඕනේ. බිඳුවේව නම් පොස් ප්‍රකාශනයක්. මේක නිර්මාණය වුණේ කොහොමද පුතේ? ABC. මම මේ ABC කියලා අවස්ථාවන් 4ක දාගන්නවා. මොකද අවස්ථා 4ක තියෙනවානේ. පළවෙනි අවස්ථාව 1.1 බිඳුව. 1.1 බිඳුව කියන්නේ අපි දන්නවා බිඳුව වෙනවා නම් බා එකක් දානවා. දෙවැනි අවස්ථාව විදිහට අපි ගමු මේ අවස්ථාව 1.1. එහෙනම් ඒකේ බා එකක් නැහැ. තුන්වෙනි අවස්ථාව විදිහට අපි සලකුම් මෙන්න මේ අවස්ථාව. ඒකේ තියෙන්නේ 1.0. එහෙනම් A නෑ B බා C බා වෙන්න ඕනේ. හතරවෙනි අවස්ථාව මේක සලකමු. එයාගේ තියෙන 1.1. ඒ කියන්නේ B බා වෙන්න ඕනේ. එහෙනම් ABC බා ABC AB බා C බා දන AB බා C. නිවැරදි පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5 නිවැරදි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 37 දෙන්න පුළුවන් උත්තරේ මේකට. දෙන්න බලන්න උත්තරේ. 37ට දෙන්න උත්තරේ පුතේ. මාෂා 37ට මොකක්ද දෙන්න උත්තරේ? 2 කියලා නේ. නවෝත් කියනවා 1 කියලා. මේවා මතකයි නම් මෙහෙයුම් පද්ධතිය ෆ්‍රී පාඩම් මාලාවක් තියෙනවා. සම්පූර්ණ ප්‍රශ්න ආවරණය වෙනවා. YouTube එකේ තියෙනවා. අදම ගිහින් බලන්න. නදීෂා පුතා ඔයා දෘඩාංග අතුරු විදුමක් කියලා කියන්නේ නේ. ඈ බම් මෙතන දෘඩාංග සම්බන්ධ වෙලා නැහැ නේ. වැඩසටහන්නේ තියෙන්නේ. වැඩසටහනක් සම්බන්ධ වෙනවා කියන්නේ නදීෂා මෘදුකාංග කියන එක. පුතේ සකසනයේ මගින් ක්‍රියායනයක් ක්‍රියාත්මක කරමින් සිටින විට ක්‍රියායනයක් කියන්නේ වැඩසටහනක්, ප්‍රොසෙස් එකක්
ක්‍රියාත්මක කරමින් සිටින විට වෙන ක්‍රියායනයක් මගින් ඒට බාධා පණිවිඩ නිකුත් කිරීම අපි හඳුන්වන්නේ අතුරු බිඳුමක් ලෙස. නිකම්ම නිකම් අතුරු බිඳුමක් නෙමේ මෘදුකාංග අතුරු බිඳුමක් ලෙස. එහෙනම් 34 උත්තරේ වෙන්න ඕන උත්තරේ අංක 1. 38 දෙමු උත්තරේ බලන්න. 38ට මතක දූරාවලියෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. කසුන් හැමෝටම මේ රිප්ලයි කරන්න ඔයා මොකද මේ දිනුපත් මට විතරයි පේන්නේ යාළුවන්ට පේන්නේ නැහැ. හරි බලමු. මේ මතක දූරාවලියෙන් අහන ප්‍රශ්නයක් මම නිතරම කියලා තියෙනවා විභාගෙට මතක දූරාවලියුණු ප්‍රශ්න ගලවනවා. දැන් මේ අද මන් දුන්න ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා පුතේ විභාග ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රයක්. මේකේ ඒකක 13ම ආවරණය වෙන්න ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. එතකොට පොඩි ගැම්මකුත් තියෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට. නිකන් වාර විභාග ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන්න හදපු එකක්. ඒතර මේ වගේ මොඩල් එකේ ප්‍රශ්න තමයි ඔයාලගේ විභාගයට නිර්මාණය වෙන්නේ. පහත මතක උපක්‍රම ප්‍රවේශ වේගය අවරෝහණය කියන්නේ අවරෝහණ කියලා කියන්නේ පුතේ වේගවත් මේක ඉඳන් කුඩා මේක දක්වානේ. ආරෝහණ කියලා තිබුණ කුඩා මේක ඉඳන් වේගවත් මේක දක්වා. එහෙනම් අපි දන්නවා වේගය වැඩිම රෙජිස්ටර් මතකය. දෙවනියට වේගය වැඩිම වාරක මතකය. තුන්වෙනියට වේගය වැඩිම සසම්භාවීකේ. හතරවෙනියට වේගය වැඩිම දෘඩ තැටියේ. පස්වෙනියට සංයුක්ත තැටිය ගන්න පුළුවන්. එහෙනම් බලන්න උත්තරයක් තියෙනවද? ACE BD කියලා. ACE BD. ඔව් තියෙනවා. උත්තරේ අංක 3 තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 39ට ඔයාලට උත්තරේ දෙන්න විදිහක් නැහැ. මේක මේ සතිය උගන්වනවා ප්‍රමිතකරණය. මේක ඇවිල්ලා ඩේටාබේස් පාඩමින් අහන්නේ. පහත දැක්වෙන සම්බන්ධතාවයේ ප්‍රමත අවස්ථාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. පුතේ අපිට ශූන්‍ය ප්‍රථම දෙවන කියලා ප්‍රමත අවස්ථාවන් තුනක් ඉගෙන ගන්න තියෙනවා. මේකෙන් සියලුම දත් එක වගුවක තියෙනවා නම් අපි ඒක ශූන්‍ය අවස්ථාවක් විදිහට හඳුනගන්නේ. මේ 39 උත්තරේ අංක 1 වෙන විදිහ පැහැදිලි කරන්නම් හෙට. හරි? එහෙනම් 39 උත්තරේ අංක 1. ඊළඟට ප්‍රශ්න අංක 40ත් හෙට උගන්වනවා බය වෙන්න එපා. මේ ඇවිල්ලා ER ඩයග්‍රෑම් අදින්න භාවිතා කරන විවිධ සංකේතයන් පුතේ. ER ඩයග්‍රෑම් අදින්න භාවිතා කරන විවිධ සංකේතයන්. එතකොට අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ එක රවුමකට මෙන්න මේ වගේ අගයන් තියෙනවා නම් ඒ සංයුක්ත උපලක්ෂණ කියලා. මේ ඇවිල්ලා මෙන්න මේ වගේ කඩේරි වලින් දානවා නම් අපි කියනවා ඒවට ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. ඒ වගේම ඉරි දෙකක් තියෙනවා නම් බහු වගයන් උපලක්ෂණ කියලා කියනවා. එහෙනම් 40ට උත්තරේ වෙන්න උත්තර අංක 2 ගන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. ඔයාලගේ පේපර් එකේ උත්තරේ 2 කියලා විතරක් සලකුණු කරගන්න වෙන විදිය හෙට කියලා දෙන්න. ප්‍රශ්න අංක 41 හෙට කියලා දෙන්නේ දැන් ඉක්මනට ගාන හදලා උත්තරේ වන්න. ප්‍රශ්න අංක 41 උත්තරේ වන්න. හරියට උත්තරේ වන්න බලන්න. කම්මැලි නැතුව ගාන හදන්න නෑ. ගාන හදලා මට උත්තරේ වන්න ඕනේ. උත්තරේ අංක 1 කියලා කියනවා. බලමු හරිද කියලා. ඉස්සෙල්ලාම අපි මේ 20 දීමයට හරව ගමුකෝ. 2ට 1යි බිඳුවට නැහැ. ඉතිරි බිඳුවයි 10ට 2 ඒවා 5යි ඉතිරි බිඳුවයි 5ට 2 ඒවා 2යි ඉතිරි 1යි 2ට 2 ඒවා බිඳුවයි ඉතිරි 1යි. ඕහෝ 2ට 2 ඒවා 1යි ඉතිරි බිඳුවයි 1ට 2 ඒවා නැහැ බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් උත්තරයක් එනවා 20 කියලා කියන්නේ පුතේ 1යි බිඳුවයි 1යි බිඳු 2.
හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය අනුපූරක සංඛ්‍යාවක් දක්වනකොට බිටු 8කින් දක්වන්න ඕනේ. එහෙනම් මෙතන බිටු 5යි තියෙන්නේ, තව බිටු 3ක් මම ඉස්සරහට දානවා. ඔන්න දැන් හරි. ඊට පස්සේ මේක අනුපූරකයට ලක් කරනවා කියන්නේ පුතේ මේකේ බිඳුවේවා එක බවට පත් කරන්න ඕනේ. එකේව බිඳුවට පත් කරන්න ඕනේ. එහෙනම් මේ ඇවිල්ලා එකෙහි අනුපූරක පිළිතුර. දෙකෙහි අනුපූරකය නම් මේකට එකක් එකතු කරන්න ඕනේ. 1 1 බිඳුවයි 1 1 බිඳුවයි 1 1 බිඳුවයි 1 1 1. කට්ටිය දැන් දෙකෙහි අනුපූරකයයි එකෙහි අනුපූරකයයි පටලවගෙන තියෙන්න පුළුවන්. දැන් බලන්න මේකේ පිළිතුරු අංක 5 තියෙන්නේ දෙකෙහි අනුපූරකයට අදාළ උත්තරේ. එතකොට දරුවෝ ඔක පටලව ගන්නවා. එකෙහි අනුපූරකයේ දෙකක් එකතු කරන්නේ නැහැ පුතේ. නිකම්ම ලැබෙන දීමේ පිළිතුර අනිත් පැත්ත හරවන එක විතරයි කරන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1 3යි බිඳුවයි 1 1යි බිඳුවයි 1 1. නිවැරදි උත්තරේ සඳහන් වෙනවා 41ට පිළිතුරු අංක 1. මේ වගේ ගණනොත් ගොඩක් අපි හැදුවා. අමතකයි නම් රිපීට් එක බලන්න පුළුවන්. යමු ප්‍රශ්න අංක 42ට. මං කියවනේ මේ OSI ආකෘතියෙන් නිතරම ප්‍රශ්න එනවා පුතේ. ඒක කටපාඩම් කරගන්න වෙනවා. හරි? OSI සමුද්දේශ ආකෘතියේදී ලැබෙන දත්ත එක් එක් දත්ත ආකෘති වලට මාරු කිරීම කේතගත කරණය. විකේතනයේ සිදු කරනු ලබන්නේ කුමන ස්තරය මගින්ද කියලා අහනවා. මේ බලන්නකෝ. මේකෙදි පුතේ කේතකරණයට පත් කරන්නේ පරිවර්තනීය කරනු ලබන්නේ සමර්පණ ස්තරයේදී. පුතාලට මම මේවා දෙන්නම්, බය වෙන්න එපා. ෂෝට් නෝට් පොතේ මේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මම මගේ ෂෝට් නෝට් එකෙන්මයි මේ අරන් තියෙන්නේ. එහෙනම් සමර්පණ ස්තරයේදී තමයි පරිවර්තනීය කිරීම කේතකරණීය කිරීම සිදු වෙන්නේ. එහෙනම් 42ට උත්තරේ වෙන්න ඕනේ. උත්තරේ අංක 2. 43 හොඳ ප්‍රශ්නයක්. මෙතන නම් නිතරම ප්‍රශ්න එනවා. පරිගණකයක් ජාලයේ වෙනත් පරිගණකයක් හෝ උපාංගයක් සමග බාධාවකින් තොරව සම්බන්ධව පවතින්නේ දැයි පරීක්ෂා කරන්න මොකක්ද කමාන්ඩ් එක? මම මේක කලින් පේපර් එක කරද්දිත් කියලා දුන්නා. ආකාර තුනක් තියෙනවා කියලා. උත්තරේ මොකක්ද? අපිට ජාලයක පරීක්ෂණාකාර තුනක් තියෙනවා. ping, IP config සහ tracert කියන අවස්ථාවන් තියෙනවා. හරි? එතකොට පරිගණක ජාලයක පරිගණක දෙකක් අතර සම්බන්ධතාව පරීක්ෂා කරනවා නම් පුතේ ping පාවිච්චි කරන්න. ping කියන අවස්ථාව. tracert කියන අවස්ථාව පාවිච්චි කරනවා පුතේ අපි සාමාන්‍යයෙන් router එකත් එක්ක දත්ත sannivedanaya සිදු වෙනවද කියලා පරීක්ෂා කරන්න tracert කියන අවස්ථාව පාවිච්චි කරනවා. IP config කියන අවස්ථාව ජාල වින්‍යාසය පරීක්ෂා කරන්න පාවිච්චි කරනවා. එහෙනම් මතක තියාගන්න ඉන්න ඕනේ මේ අවස්ථාවන් ටික. හරි? ping, IP config සහ tracert. ping කියන එකෙන් පරිගණක දෙකක් අතර දත්ත sannivedanaya පරීක්ෂා කරනවා. IP config එකෙන් ජාල වින්‍යාසය පරීක්ෂා කරනවා. tracert එකෙන් router එකක් එක්ක දත්ත පැකට් හුවමාරු වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. එහෙනම් 43ට වෙන්න ඕන උත්තරේ අංක 1 ping කියන අවස්ථාව. මතක තියාගමු. ඊට පස්සේ වෙන්න අවසානට උගන්වපු පාඩමෙන් ප්‍රශ්නයක්. පහත සඳහන් කවරක් වළංගු CSS නීතියක් වන්නේද? උත්තරේ රිප්ලයි කරන්න. හරි බලමු. පළවෙනි අවස්ථාව CSS වල අපි සමාන ලකුණු යොදාගන්නේ නැහැ. දෙවැනි එකේ 32ක් සමාවක් පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම URL වරහන් ඇතුලේ සඳහන් කරන්නේ නැහැ. සමාන ලකුණු යොදාගන්නේ නැහැ. එහෙනම් නිවැරදිව දැක්වෙන්නේ උත්තරී අංක 4. ඉතාමත් පහසුයි. දැන් අපේ පුතාලට මේක පුළුවන්. 45 පහත ව්‍යාජකයේදී නිවැරදි ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා. දැන් මේකම් Python වලින් අහන්නේ. මේක පට්ට ලේසි පුතේ. මේක පට්ට ලේසි. මේ වගේ ගානක් හදන ගිය මම කියලා දෙන්නම්. මේකත් බලන්නකො. ගාන හදලා පෙන්නන්න නොතේරුණා කියලා ගැටලුවක් කරගන්න එපා. රටාව විතරක් තේරුම් ගැනීම ප්‍රමාණවත්. මේ වගේ එකක් හදන්න වගුවක් ගහන්න ඕනේ කියලා ඔළුවට ගියොත් ඇති. ඒ අරුණාම මේ ගාන හදන විදිය ගැනවත් වෙන කතන්දරවත් මුකුත් ඔයාලගේ ඔළුවේ තියෙන්න අවශ්‍ය නැහැ. හරි? මේ වගේ Python එකක් කරනකොට වගුවක් ගහ ගන්න ඕනේ. වගුවක් ගහ ගන්නවා කියන්නේ මේ පියවර ටික. සම් එක ඊළඟ එක කියනවා 1 සිට 9 දක්වා පියවර දෙකෙන් දෙකට ගමන් කරන්න. එහෙනම් අපි ස්ටෙප් ටික ලියාගමු මෙන්න මෙහෙම. 1 3
5 7 9. මොකද 1 ඉඳන් 9 දක්වා දෙකෙන් දෙකට යන්න කියන්නේ. ඔය කමාන්ඩ් ටික මම කියලා දෙන්නම් බය වෙන්න එපා. එතකොට මේ යන්නේ 1 3 5 7 9 කියලා යන්න ඕනේ. මොකක්ද කරන්න කියන්නේ? සම් එකට මේ ස්ටෙප් එක එකතු කරන්න කියලා කියන්නේ. ස්ටෙප් එක කියන්නේ ඕඩ් එක. මේ ඇවිල්ලා ඕඩ් එක. මේ ඕඩ් එක එකතු කරන්න කියනවා සම් එකට. ඉන් පස්සේ print කරන්න කියලා කියනවා. අපි බලමු දැන් පළවෙනි අවස්ථාවේ සම් එක එකයි පුතේ. පළවෙනි පියවර ස්ටෙප් ඕඩ් එකත් එකයි. එහෙනම් 1 ධන 1යි කියන්නේ දැන් කීයද? සම් එක දෙකක් වෙනවා. එහෙනම් දෙවෙනි පියවරේදී සම් එක දෙකක් වෙලා. ඊළඟට අපිට එකතු කරන්න තියෙනවා 2යි 3යි. අපි දැන් 2යි 3යි එකතු කරමු. එතකොට සම් එක වෙනවා 5. යනවා ඊළඟට. 5යි 5යි කීයද බලනවා. 5යි 5යි 10යි. ඊළඟට 10යි 7යි තියෙන්නේ. 10යි 7යි. 17යි. ඊළඟට 17යි 9යි. 17යි 9යි. කීයද? 26යි. මෙයා ටෝටල් එක print කරන්න කියන්නේ කොහොමද පුතේ? සම් එක print කරන්න කියනවා total is කියලා ඉස්සරහින් දාලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ total is 26. දැක්කද උත්තරේ ගත්ත විදිය? අමාරු නෑ. මේක පට්ට ලේසි. බය වෙන්න එපා. තේරුණාද? මම මේ Python උගන්වන්නේවත් නැතිව පුංචි එක්සාම්පල් කිහිපයක් ගණන් වශයෙන් පැහැදිලි කරා. ඔයාලා ඔළුවට දාගන්න මේ වගේ ගානක් හදන්න අනිවාර්යෙන් වගුවකට දාන්න වෙනවා. එච්චරයි මතක තියාගන්න ඕනේ. එහෙනම් 45ට උත්තරේ වෙන උත්තරය අංක 5. මේවා ඉතාමත් ලේසි. නැවත නැවතත් කියනවා. හරි. ඊළඟට ප්‍රශ්න අංක 46. මේ රජරට ඉස්කෝලේ දරුවන්ට මේ බාලි රජරට ඉස්කෝලේට එන්න කියලා තියෙන ඇඩ්මිෂන් සයින් කරන්න 12:30ට. ඒ නිසා මම මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. රශ්මික බය වෙන්න එපා. හරි. රශ්මික මැසේජ් එකක් දාලා කියනවා ඒකටයි මම මේ උත්තරේ දුන්නේ. 46. ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්ති අතරින් කුමක් සත්‍ය වේද? මේකට මම වැඩි වෙලාවක් ගන්න නැහැ. ඉක්මනින් උත්තරේ දෙන්නම්. ඇසැම්බලි භාෂා අයත් වන්නේ පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාවලට වේ. වැරදි පුතේ. ඇසැම්බලි භාෂාව නෙමෙයි පළවෙනි පරම්පරාවේ භාෂාව වෙන්නේ යාන්ත්‍ර භාෂාව. ඇසැම්බලි වෙල දෙවන. සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසක පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කිරීමෙන් නෑ වැරදි. වඩා වැඩි වේගකින් පුළුවන් යාන්ත්‍ර විතරයි. යාන්ත්‍ර භාෂා අනෙක් භාෂාවලට සාපේක්ෂව මන්දගාමී වේ. වැරදි. යාන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ අනෙකුත් පරිගණක ක්‍රමලේඛ භාෂා පරම්පරාවලදී ලියන ලද ක්‍රමලේඛ වලට වඩා වැඩි වේගයෙන් ක්‍රියාත්මක වේ. නිවැරදි. එහෙනම් 46ට වෙන්න ඕන උත්තරය අංක 4. මේ කොටස් තාම උගන්වලා නැහැ. උත්තරේ වෙන්න ඕනේ 4. 47. මේක නයි ඉගෙනුවා. 13 වෙනි එකකේ කරානේ උත්තරේ දෙන්නක බලන්න. පහත් සදාන් කරුණු සලකා බලන්න කියනවා. ඉහත කරුණු අතරින් නියෝජිතයෙකුගේ ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ මොකක්ද? උත්තරේ රිප්ලයි කරන්න. රිප්ලයි කරන්න. එක දුවයි තාම රිප්ලයි කරලා තියෙන්නේ. පුතේ නියෝජිතයෙකුට පුළුවන් නිදහසේ ක්‍රියාත්මක වෙන්න. නියෝජිතයෙකුට පුළුවන් පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ප්‍රතිචාර දක්වන්න. ඇයි බං අතුර වැටෙනකොට ලයිට් පත්තු වෙනවා නේ? එතකොට නිදහසේ ක්‍රියාත්මක වීම කියන්නේ කවුරුත් ගිහලා ස්විච් ඔන් කරන්න ඕනද? සෙන්සර් තියෙන බල්බ් එක නැහැ. නිශ්චිත අරමුණක් කෙරෙහි යොමුව නොතිබීම. වැරදීනේ. නිශ්චිත අරමුණක් කෙරෙහි යොමු වෙලා තියෙනවානේ. බල්බ් එක පත්තු කරන්න ඕනේ කියන අරමුණේ ඉන්නවා. එහෙනම් C වැරදි. පරිසරයට සංවේදී වීම නිවැරදි. එහෙනම් A B D කියලා උත්තරයක් තියෙනවද? ඔව්. උත්තරය අංක 5 නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් 47ට වෙන්න උත්තරය අංක 5. 48 excellent apparel නම් ව්‍යාපාරික සමාගම තමයි ආයතනීය සතු කොටස්. තම ආයතනයේ සේවකයෙකුට අලෙවි කිරීම අයිතිවන්නේ කුමන විද්‍යුත් වාණිජ්‍යයටද? මේකට උත්තරේ දෙන්නවා නම් ඔය කොමර්ස් කරන කට්ටිය නම් මේකට හරියට උත්තරේ දෙන්න පුළුවන්. අනික් කට්ටිය නම් පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන්.
මතක තියාගන්න ආයතනයක අයිතිකරු කියලා කියන්නේ හරි ආයතනයයි අයිතිකරුවනුයි කොටස් දෙකක් හරි ආයතනයයි ඒකේ සමාජිකයන් අයිතිකරුවෝ කියන්නේ කොටස් දෙකක් පොඩි හින්ට් එකක් දුන්නා. එතකොට ආයතනයක අයිතිකරුවන් නෙවෙලා පාරිභෝගිකයන්. හරි? මොනම තව ලේසි කරා. ඒතර ආයතනයේ සේවකයෙකුට අලෙවි කරලා තියෙනවා. ආයතනයේ ඉන්න පාරිභෝගිකයන් පිරිස ආයතනයේ තවත් ඉන්න සේවකයන්ට දීලා තියෙනවා. මොකටද පාරිභෝජනය කරන්න? උත්තරේ වෙන්න ඕනේ C to C. උත්තරේ වෙන්න ඕනේ C to C. හරි? මේ කොටස්. ඒක නිසා මතක තියාගන්න. ආයතනයේ සතු කොටස් තමයි දෙන්නේ. ආයතන මෙහෙම කිව්වනම් excellent apparel නම් ව්‍යාපාරික ආයතනයේ නිෂ්පාදනය කරන ඇඳුම් තම සේවකයෙකුට තව සේවකයෙකුට අලෙවි කරගන්න ලබා දෙනවා කියලා. පුතේ මේ දුලිෂාන් අහලා තියෙන business to employee නෙමෙයිද කියලා මේ අහන්නකො දුලිෂාන්. excellent apparel නම් සමාගම ප්‍රතිපිල නිෂ්පාදනයේ නියැලෙන ආයතනයේ. එම ආයතනය තම සේවකයන්ට විකිණීමේ පරමාර්ථයෙන් ප්‍රතිපිලි ලබා දෙනවා නම් ව්‍යාපාරයෙන් සේවකයන්ට හැබැයි මෙතන කියන්නේ කොටස්. ව්‍යාපාර කොටස්. එතකොට මේ කොටස් දෙනවා තවත් එක්කෙනෙකුට. එතකොට එතන ගනුදෙනු ඇවිල්ලා ඒකේ සේවකයෙක් වුණාට පාරිභෝගිකයන් දෙන්නෙක් අතර සිදුවන ගනුදෙනුවක්. එහෙනම් ඒ 48 උත්තරේ වෙනවා C to C කියන අවස්ථාව. 49 තොරතුරු පද්ධතියක් ගොඩනංවන විට අය පුතා දුර්ශාන් කියනවා ඉතින් ආයමත් සේවය කරන එම්ප්ලොයිනේ නෑ මේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි දුර්ශාන් කියන්නේ කොටස් ටික ගත්තට පස්සේ මෙයා මෙතන සේවය කරනවද නැද්ද කියන එක මත පොඩි ගැටලුවක් තියෙනවා ඔයා මාවත් ඉර කරා මෙහෙම ඔව් මේ සංකල්පේ මෙයා නැවත එම ආයතනයේ සේවය කරොත් business to E කියලා යන්නත් පුළුවන්. හරි කමන්නේ. ප්‍රශ්න අංක 48ට B to E තිබ්බත් නිවැරදි අවස්ථාවක් විදිහට මම තෝරනවා. එහෙනම් උත්තර අංක 48ට දෙක හරි තුන හරි දෙකෙන් ඕන පිළිතුරක් බාර ගන්නවා. විභාගෙදී ඔය වගේ අවස්ථාවන් වල ඔය වගේ තර්ක කරලා ලකුණු ලබා දීමක් කරනවා. හරි. ඕකේ. 49 තොරතුරු පද්ධතියක් ගොඩනංවන විට කේත කරන අධියරේදී ක්‍රමලේඛයකට පරීක්ෂක දත්ත ඇතුළත් කර ක්‍රියාත්මක කර ප්‍රතිදානෙහි දෝෂ තිබේදයි පරීක්ෂා කිරීම. පුතේ අපි ඒකට කියනවා උත්තරේ ගතික පරීක්ෂාව කියලා. ගතික පරීක්ෂාව. ඒ කේතකරණය කරන අවස්ථාවේම පරීක්ෂාවට ලක් කරනවා නම් අපි ඒකට කියනවා ගතික පරීක්ෂාව කියලා. 49 උත්තරේ වෙන්න ඕන උත්තරේ අංක 2. 50 මේක ලේසි එකක් නමුත් මේක මේ අලුත් සිලබස් එකේ සාකච්ඡා කරන්න නැති කොටසක් SSA මේ ආකෘතිය අපි අලුත් සිලබස් එකේ වැඩිපුර සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැහැ නමුත් මම පැහැදිලි කරන්න මෙන්න මේ ඒකේ මෙන්න මේ කළු පාට තනි මෙන්න මෙතනින් පෙන්නන්නේ පුතේ ආරම්භක අවස්ථාව මේ ඇවිල්ලා ආරම්භය ඕක වටේම රවුමක් යනදොත් අපි ඒක කියනවා අවසානීය කියලා බය වෙන්න එපා මෙහෙම එකක් ඔයාලට අදින්න ඉන්නේ නැහැ B එකට අපි කියනවා ක්‍රියාව කියලා. B එක අපි කියනවා ක්‍රියාව. ඒ වගේම C කියනවා අපි තීරණ ගැනීම. මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් අර අදින ෆ්ලෝ chart එක නෙමෙයි. හරි? මේ ඇවිල්ලා වෙනම ක්‍රමවේදයක්. මේක ඇවිල්ලා DFD වල තියෙන්නේ. නමුත් ඔයාලට අලුත් සිලබස් එකේ මෙතනින් ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ අනුව ආරම්භය ක්‍රියාව තීරණය කිරීම අවසානයේ නිවැරදිව දක්වලා තියෙන පිළිතුරු අංක 3. එහෙනම් 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. යමු අපි ඊළඟට ස්ට්‍රක්චර් කොටසේ HTML ප්‍රශ්න වලට උත්තර ලියන්න. වෙන්න බලන්න ස්ට්‍රක්චර් කොටසේ අහලා තියෙනවා වෙබ් අතිරික්ෂුවක් මගින් විදහව් කරන ලද පහත පෙන්වන ඇති වෙබ් පිටුවක කොටස සලකන්න. සියලු HTML ලේඛන සහ අනුරු එකම ෆෝල්ඩරේ අඩංගුයයි උපකල්පනය කරන්න කියලා. ඒ ප්‍රශ්නය අහනවා more details යන වාක්‍ය ඛණ්ඩය මත පරිශීලකයා ක්ලික් කළ විට එම කවුළුව තුලම විවෘත වීම සඳහා අදාළ HTML කේතය කුමක්ද කියලා. පුළුවන් නම් මට උත්තරේ රිප්ලයි කරන්න බලන්න.
ෆෝන් එකෙන් හිටියත් කම්පියුටර් එකෙන් ටයිප් කරන්න පුළුවන් නේ. ටයිප් කරමු බලන්න උත්තරේ. මමත් එතකම් උත්තරේ ලියන්න. Ahref HTML ගොනුවේ නම more details. මේකේ කියනවා එම ලේඛනයේ එම කවුළුව තුලම විවෘත වීම සඳහා. හරි මුකුත් ටයිප් කරන්න එපා. එම කවුළුව තුලම පෙන්වන්න නම් මොකක්ද විධානය? very good දිනුක. නෑ නෑ නවොත් වැරදි. එම කවුළුව තුලම නම් මොකක්ද? target සමානයි _self වැහුවා ඉන් පස්සේ මෙතන moderators කියලා ටයිප් වෙලා තියෙනවා. moderators කියලා ටයිප් කරා ඒක ක්ලෝස් කරා. එහෙනම් ඒට උත්තරේ එන්න ඕනේ පුතේ ඔන්න ඔහොම. ahref සමානයි moderails.html නෑ මෙතන html කියන වචනේත් එන්න ඕනේ. html target _self දාපුවහම එම කවුළුව තුලමයි විවෘත වෙන්නේ. ඊට පස්සේ moderators කියන වචනේ දුන්නා ඒක ක්ලෝස් කරා. එහෙනම් ඒ ඉක්මනට උත්තරේ ලියා ගන්න. ඊළඟට දෙවැනි එක apply now යන වාක්‍ය ඛණ්ඩය මත පරිශීලකයා ක්ලික් කර විට නව පටිත්තක හෝ කවුළුවක විවෘත වීම සඳහා HTML කේතය ලියා දක්වන්න. මේකට අවශ්‍ය මොකක්ද කියන්න ටාගට් එක. මම ලියන්න පටන් ගන්න සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම ඔයාලා මට ටාගට් එක විතරක් කියන්න බලන්න. ahref apply now.html target මොකද්ද? blank _ very good blank වැහුවා apply now කියලා ටයිප් කරා ඒක ක්ලෝස් කරා. ඔන්න උත්තරේ. තාමත් ලේසි. මේවා අමාරු නෑ. ඉක්මනට ලියා ගන්න. පැහැදිලි මදි කියලා කියනවා. කවුද මේ විහා පුතාගේ නම මොකක්ද? පුතේ HTML repeat එක බලන්න. ඒක තමයි හොඳම විසඳුම. එහෙම නේද පුතේ? HTML වලට join වෙච්ච දරුවෝ කියන්න අපි මේ වගේ ප්‍රශ්න ගොඩක් කරා නේද? හවුද නැද්ද? HTML පාඩමට සම්බන්ධ වෙච්ච දරුවෝ ගැන මේ වගේ ඒවා අපි පැහැදිලිව කරාද නැද්ද? හවුද නැද්ද? ඉක්මනට දෙන්නයි කියලා තියෙන්නේ කොහොනික් කට්ටිය. හවුද නැද්ද? හරි. එහෙනම් හොඳම විසඳුම තමයි පුතා නැවත HTML repeat එක බලන්න. මේ වගේ ඒවා අපි කොටස් ප්‍රැක්ටිකල් කරන ගමන්ම සාකච්ඡා කරලා පෙන්නුවා මම. ඒ නිසා ඔයාට repeat එක බැලුවා නම් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් B එකට උත්තරේ වෙන්න ඕනේ ඕක. අපි යමු C එක. C එකේ කියනවා ඉහත වෙබ් පිටුවේ රූපයේ ප්‍රබව ගොනුවේ නම logo JPG මේ පින්තූරයක් දාලා තියෙනවනේ මෙයා. එහි විකල්ප විස්තරය කියන්නේ පින්තූරේ ලෝඩ් වුනේ නැති වුණොත් club logo කියලා පෙන්වන්න ඕනේ කියලා කියනවා. රූපයේ ප්‍රමාණීය උස CIPX සහ DCIPX කියනවා. අදාළ HTML කේතය HTML දිය කරලා දුන්නේ කියලා කසුන් රිප්ලයි කරනවා. පුතේ ඔය ඔක්කොම බේන රිප්ලයි කරන්න. හරි. ඕකේ. බලන්න ඉමේජ් එකක් දෙන කමාන්ඩ් එක කොහොමද කියලා. imgsrc සමානයි පින්තූරේ තියෙන තැන. එහෙනම් logo.jpg වැහුවා. ඊට පස්සේ මෙයා කියනනේ පින්තූරේ ලෝඩ් දුන්නේ නැතුනොත් පෙන්වන්න කියලා club page logo කියලා. එහෙනම් අපි දෙනවා alt සමානයි club logo. ඒ වගේ මේක සඳහන් කරන්න ඕනේ පුතේ width එක ඇවිල්ලා කීයද? පළල 200යි px සහ height එක ci px ඔන්න ඔය විදිහට සඳහන් කරා. කෝණීය වරහන් දාලා වැහුවා. ඔච්චරයි. imgsrc
පින්තූර තියෙන ස්ථානෙ එහෙම නැත්නම් URL එක ලබා දුන්නා alt කියලා විස්තරය ලබා දුන්නා උස මේ පළල දික් කියලා ලබා දෙනවා උස height කියලා ලබා දෙනවා එච්චරයි ලේසියි එහෙනම් ඔන්න ඕක තමයි 100කට උත්තරේ වෙන්නේ මේවා අමාරු වෙනා රිපීට් එක බලන්න හරි රිපීට් එක බැලුවට පස්සේ ආවරණය කරගන්න පුළුවන් ඔය HTML කරා වගේම Python එකත් කරලා දෙනවා SQL එකත් කරලා දෙනවා බය වෙන්න එපා මෙන්න මේකත් කරමුනේ මේ ප්‍රශ්නෙත් අපි අද කරමු මේ ඇවිල්ලා මෙම වෙබ් පිටුවේ පහත් සඳහන් රටා යෙදීම අවශ්‍ය CSS අභ්‍යන්තර රටා ලියා දක්වන්න කියලා කියනවා CSS අභ්‍යන්තර රටා කොහොමද ලියන්න ඕනේ මේක ලියුනේ ටක් ගාලා තවත් වෙලාව ගන්න ඕනේ නෑනේ H1 විභාගෙදි මේ වගේව අනිවාර්යෙන් එනවා H1 දැම්ම කෝණීය වරහන් කලර් වෙන්න ඕනේ 32ක් blue semicolon එකක් දැම්මා ෆොන්ට් එක වෙන්න ඕනේ අපි දන්නවා ෆොන්ට් එකක් දෙන්නම් අපි පාවිච්චි කරන්නේ මොකක්ද පුතේ ෆොන්ට් එකක් දෙන්න මොකද්ද පාවිච්චි කරන්නේ මේ CSS වල කියන්නේ ඉක්මනට බලන්න ෆොන්ට් එකක් ලබා දෙන්න මොකක්ද භාවිතා කරන්නේ ෆොන්ට් family කවුරු රිප්ලයි කරන්නේ නැහැ ෆොන්ට් family හරි ෆොන්ට් family 32ක් වරද semicolon දැම්මා මේක වැහුවා එහෙනම් ඔන්න H1 ට හරි H3 ලියමු අපි H3 color 32ක් red semicolon font family 32ක් කෝණීය semicolon දැම්ම කෝණීය වරහන වෙවුවා ශාක්‍ය කියන ස්ටයිල් එක ඇතුළේ නේ සර් දාන්න ඕනේ නෑ ස්ටයිල් මේ මෙහෙමයි පුතාලට මෙතනින් ඕන උඩින් ගියත හැකි ස්ටයිල් කියලා හරි ස්ටයිල් කියලා ඔන්න ඔය විදිහට සඳහන් කරලා ඔය විදිහට හෙඩින් ලබා දුන්නා නම් ඉවරයි. ඉතින් ඊටමත් ලේසි. පුතේ අදට මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් නවත්වන්න යන්නේ. කරපු කොටස් වලින් මොන හරි දැනුම යාවත්කාලින වීමක් සිදු වුණාද? මොන හරි දෙයක් ඉගෙන ගත්තද මේකෙන්? හොඳයිද නැද්ද? හොඳයිද නැද්ද රිප්ලයි එකක් දෙන්න. ඔයාලගේ කමෙන්ට් එක කියන්නේ ඔයාලට ප්‍රශ්න පත්‍ර කරන්න අවශ්‍ය නැත්නම් සිද්ධාන්ත විතරක්ම නම් අවශ්‍ය මට ඒකත් කරන්න පුළුවන්. නමුත් මට වටින්නේ පුතේ පේපර් කරන එක වැඩිපුරම. කොච්චර කට්ටිය කතන්දර ගහුවත් මට වැදගත් වෙන්නේ වැඩිපුරම ප්‍රශ්න පත්‍ර සිදු කරන එක. හේතුව ඔයාලා අවසානට මුහුණ දෙන්නේ ප්‍රශ්න පත්‍රයකට. පැවිලියන් එකේ ඉඳන් මැච් එක බලන එකයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ප්ලේ කරන එකයි දෙකක් පුතේ. පුතාලා මතක තියාගන්න සිද්ධාන්ත ඉගෙන ගන්නවා කියන්නේ පැවිලියන් එකේ ඉඳන් මැච් එක බලන වැඩක්. හැබැයි පේපර් ලියනවා කියන්නේ බැට් එක අරගෙන බැට් කරන එක. ඒ නිසා මට අවශ්‍ය බැට් කරන ළමයි. එහෙම නැතුව බලන් ඉන්න ළමයි නෙමෙයි. බලන් ඉන්නකොට ගොඩක් කතන්දර කියන්න පුළුවන්. දැන් මැච් එක අපිට ගොඩක් කතන්දර කියත හැකිනේ පිටේ ඉඳන්. අරම තිබ්බා මෙහෙම තිබ්බා කියලා. නමුත් අපිට ගිහලා සෙල්ලම් කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි මේ කතන්දරෙත්. ඒ නිසා අපි වැඩිපුර ප්‍රශ්න පත්‍ර කරමු. ඒ ගම සියලුම සිද්ධාන්ත විශේෂ කොටස් සියල්ල ආවරණය කරමු. එහෙනම් පුතේ මම අදට මෙතනින් නවතිනවා. මේ පේපර් එකේ තවත් එසේ කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටස් ටිකත් කවර් කරලා දෙන්නම් බය වෙන්න එපා. එහෙනම් අපි නැවතත් හෙට රාත්‍රී 9ට දැන් සමීපත් මදි මට එක දිගට කරන් යන්න. හෙට රෑ 9ට අපි නැවතත් හමු යමු ඩේටාබේස් පාඩමෙන්. එහෙනම් හැමෝටම සුබ දවසක් ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම එනම් මෙතනින් අවසන් කරනවා.